හොඳයි. අපි ගිය සතියේ සාකච්ඡා කළා ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන. අපි මේ පාඩමේදී ඇත්තටම කරන්නේ ගණන් හදන එක නම් නෙමෙයි. මේ පාඩමේදී අපි කරන්නේ ගිණුම්කරණය කියන විෂය මොන වගේද කියලා පොඩ්ඩක් වටෙන් වටෙන් බලන එක. ඒ කියන්නේ ඇතුළට ගිහිල්ලා බලන්නේ වටෙන් වටෙන් පොඩ්ඩක් බලනවා. ගිණුම්කරණය කියන්නේ මොන වගේ විෂයක්ද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකක්ද? අන්න ඒ වගේ දේවල් කීපයක් තමයි මේකදී අපි සාකච්ඡා කිරීම කරන්නේ. එතකොට අපි බලමු ගිය සතියේ සාකච්ඡා කරපු කොටස් ටික සරලව මතක් කරගෙන අපි යමු අද කොටසට. එතකොට අපි ගිය සතියේ සාකච්ඡා කළා ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? ගිණුම්කරණය කියලා අපි කතා කිරීමක් කරේ ව්‍යාපාරයක උනන්දුවක් දක්වන නැත්නම් ඇල්මැති පාර්ශවයන්ට ගිණුම් කරන ඒකකයක් පිළිබඳව තීරණ ගන්න ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියට අපි කිව්වා ගිණුම්කරණය කියලා. ඊට පස්සේ අපි කතා කළා ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණු මතකද? ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණු විදිහට අපි කතා කිරීමක් කළේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගිණුම් කරන ඒකකයක් පිළිබඳව තීරණ ගන්න අවශ්‍ය කරන තොරතුරු සංනිවේදනය කරන එක තමයි මේ ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ විදිහට කතා කළේ. ඊට පස්සේ ඔයගලන්ට මතකද මම කිව්වා මේ ගිණුම්කරණයේ නිර්වචන හදන්න නැත්නම් ලංකාවේ ගිණුම්කරණයේ විෂය අලුත් කිරීම වෙනස් කිරීම කරන්නේ කවුද කියලා. ලංකාවේ ගිණුම්කරණයේ විෂය වෙනස් කරන්නේ අලුත් කිරීම කරන්නේ කවුද? ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය. ඒගොල්ලෝ තමයි ওই AAT chartered සීමා වගේ එක්සෑම් ගොඩක් වෙලාවට නෙමෙයි ඒගොල්ලෝ තමයි ඒවා පවත්වන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි මේ ලංකාවේ ගිණුම්කරණ විෂය අලුත් කිරීම වෙනස් කිරීම කරන්නේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නෙමේ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ අපි කතා කළා ගිණුම්කරණය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කළේ කවුද කියලා. මතකද? ඇමරිකානු ගිණුම්කරණ සංගමයේ නිර්වචන තියෙනවා කිව්වා. ඊට පස්සේ මහාචාර්ය ඇන්ඩර්සන්, ඊට පස්සේ එංගලන්තයේ වේල්ස් ගණකාධිකාරීන්ගේ ආයතනය, ඇමරිකාවේ සහතිකලත් පොදු ගණකාධිකාරීන්ගේ ආයතන මේ වගේ කට්ටිය ගිණුම්කරණය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරන තියෙනවා කියන අපි කතා කළා. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති අපි කතා කළේ ගිණුම් කරන ඒකකයක් ගැන. මතකද ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා? ගිණුම් කරන ඒකකයක් කියලා අපි කතා කළේ මොකක්ද? ගිණුම් කරන කටයුතු සිදු කරන ඕනෑම නිශ්චිත ආර්ථික ඒකකයක්. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන් කිව්වා, ව්‍යාපාරයක් වෙන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ අපි තවදුරටත් කිව්වා ඒක රටක් වෙන්න පුළුවන් කිව්වා, ජාතියක් ඒ කියන්නේ රටක් නැත්නම් ජාතියක් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ පොදු ආයතනයක් වෙන්න පුළුවන් කියලා කිව්වා. මේ විදිහට අපි සාකච්ඡා කිරීම කළා. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති මේ ගිණුම් කරන ඒකකවල ලක්ෂණත් කතා කළා. ගිණුම් කරන ඒකකය නීතිමය පුද්ගලභාවයක් තියෙන එකක් වෙන්නත් පුළුවන්, නැති එකක් වෙන්න පුළුවන්. ගිණුම් කරන ඒකකය ලාභ අරමුණක් තියෙන එකක් වෙන්නත් පුළුවන්, නැති එකක් වෙන්නත් පුළුවන්. ගිණුම් කරන ඒකකය පුද්ගලික අංශයට අයිති වෙන්නත් පුළුවන්, රාජ්‍ය අංශයට අයිති වෙන්නත් පුළුවන්. හැබැයි අයිතිකරුවන්ගෙන වෙනත් බාහිර පාර්ශවයන්ගෙන වෙන්වෙච්ච වෙනම පැවැත්මක් තියෙනවා කියලා අපි සාකච්ඡා කළා. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති ප්‍රධාන සංකල්පයක් කතා කළා. අපි කතා කළා ගිණුම් කරන ඒකක සංකල්පය. මොකක්ද මේ ගිණුම් කරන ඒකක සංකල්පය විදිහට කතා කළේ? ගිණුම් කරන්නේදී ව්‍යාපාරයයි අයිතිකරුවයි දෙන්නේ. නැත්නම් ගිණුම් කරන්නේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙන් හා අනිකුත් බාහිර පාර්ශවයන්ගේ වෙනම ස්වාධීන පැවැත්මක් තියෙන ඒකකයක් විදිහට සැලකුවා. අන්න ඒක තමයි ගිණුම් කරන ඒකක සංකල්ප විදිහට අපි කතා කිරීමක් කළේ. ඊට පස්සේ මොනවද අපි කතා කළේ? ඊට පස්සේ අපි සාකච්ඡා කළා ගිණුම්කරණයේ සපයන තොරතුරු මොනවද? ගිණුම්කරණයේ සපයන තොරතුරු මොනවද ළමයි? ආර්ථික තොරතුරු සපයන්නේ. මොනවද මේ ආර්ථික තොරතුරු කියලා කියන්නේ? ආර්ථික තොරතුරු කියලා කියන්නේ මුදලින් මයින්න පුළුවන් තොරතුරු. මුදල්ම ඒකකේ මයින්න පුළුවන් තොරතුරු වලට තමයි මේ ආර්ථික තොරතුරු කියන වචනේ පාවිච්චි කළේ. ඊට පස්සේ ඔයගලන්ට මතකද අපි සාකච්ඡා කළා ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරික භාෂාවක් කියලා කිව්වා. ගිණුම්කරණය කියලා කියන්නේ සම්පත් පාලන මාධ්‍යයක් කියලා කිව්වා. ගිණුම්කරණය කියලා කියන්නේ විඤ්ඤාපන ප්‍රභයක් කියලාත් කිව්වා. ඔන්න ඔතනින් අපි ගිය සතියේ දවස් අවසන් කළේ. අපි ඒ දක්වා ආයෙ පාරක් ස්ලයිඩ් වලින් බලාගෙන ගිහිල්ලා හෝම්වර්ක් ටිකක් දුන්නා. ඒ ටික සාකච්ඡා කරලා අද කොටසට යමු. හරි. මොනවා හරි ඔයගලන්ට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කියන්න මම ඒක සාකච්ඡා කරන්න. මේක අමාරු නෑ. ඔයගොල්ලෝ හැබැයි ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරන් අනිවාර්යෙන් ඔයාගේ ලේසිම විෂය වෙයි accounting කියන එක. නැත්තම් තමයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ හරියට මුලින් ඉඳන් කරන් ගියේ නැති වුනහම තමයි ඕනෙම විෂයක් වෙනස් වෙන්නේ. දැන් මම ඒක කියන්න ප්‍රධානම හේතුව තමයි ඔයාලා උසස් පෙළ මට්ටමේ දැන් ඉන්නේ. ඔයගොල්ලෝ උසස් පෙළ පන්ති වල තමයි දැන් ඉන්නේ. දැන් අර සාමාන්‍ය පෙළ වගේ සමහරට සාමාන්‍ය පෙළ නම් ඔයගොල්ලෝ හිතන් ඉන්නවනේ මේ අන්තිම මාස ටිකේ වැඩ කරගෙන කියලා. එහෙම බෑ. උසස් පෙළ මුලින් ඉඳන් හොඳට කළොත් තමයි ඔයාගේ ඉතුරු වැඩ ටික හරියට කරගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද
හැම අවුරුද්දකම A level ලියනවා ලක්ෂ 3ක් විතර. ඇත්තටම කිව්වොත් 3,30,000ක් විතර ලියන්නේ. මම ලක්ෂ 3ක් විතර ගන්නම් මොකද මේ කොවිඩ් එකත් එක්ක සමහර 10ක් 8ක් වගේ පිරිසක් ලියන්නේ නැහැ උසස් පෙළ. ඒක නිසා මම 30 ලක්ෂ 3ක් විතර ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර ලියනවා. ඕකෙන් කැම්පස් දාන්නේ 25000. 25000 30000 අතර ප්‍රමාණයක් තමයි ගන්න. එතකොට හිතලා බලන්න ලක්ෂ 3න් අපි 30000 කියලා ගමුකෝ. එතකොට 90%කටම විශ්වවිද්‍යාලයන්ට බැරිව වෙනවා. මොකද ලක්ෂ 3න් 30000 කියලා කියන්නේ ප්‍රතිශතයක් විතර ගත්තොත් 10%යි. එතකොට 2,70,000කටම යන්න බැරි වෙනවා. මේක කොමර්ස් වලින් ගන්න එක නෙමෙයි මම කියන්නේ. විෂය නිර්දේශ ඔක්කොගෙම. ඉතින් ඕගොල්ලෝ 30000 ඇතුළේ ඉන්න නම් අද ඉඳලා වැඩ කරන්න. අද ඉඳලා වැඩ කරගෙන අනිවාර්යෙන් පුළුවන්. හරි අපි බලමු. අපි කතා කළා ගිණුම් පෙන විෂය හැදුනේ කොහොමද කියලා ඔයගලන්ට මතක ඇති. ඊට පස්සේ අපි කතා කළා ගිණුම් කරණය කියන්නේ මොකක්ද? ගිණුම් පෙනේ ප්‍රධාන අරමුණ කතා කළා. ඊට පස්සේ නිර්වචන ඉදිරිපත් කරපු කට්ටියව සාකච්ඡා කළා. ඊට පස්සේ ගිණුම් කරන ඒකකයක් ගැන කතා කළා. ඊට පස්සේ ඒකකම තවදුරටත් විස්තර කිරීම කළා. ඊ සතිය කරපු ටික අපි ප්‍රශ්න කිහිපයකුත් සාකච්ඡා කළා. හරි. ඒකක සංකල්පයත් කතා කළා. මූල්‍ය මිනුම් සංකල්පයත් කතා කරා. ව්‍යාපාරික භාෂාවක් කියලා කිව්වා ගිණුම් කරන්නේ. සම්පත් පාලන මාධ්‍යයක් කියලා කිව්වා. විඥාපන රුපයක් කියලාත් කිව්වා. මතකයිනේ නේද? ඊට පස්සේ ප්‍රශ්න ටිකක් කතා කළා. මේ ටික මම හෝම්වර්ක් නේද දුන්නේ. හරි. මේ ටික අපි ටියුට් එකෙන් පොඩ්ඩක් බලලා ඉතුරු ටිකට යන්න. ඔයගලන්ට මම හෝම්වර්ක් දුන්නේ 16 වෙනකල් නේ. හරි. ප්‍රශ්න අංක 1 ඉඳන් තියෙන්නේ. හරි මම එකේ ඉඳන් කියන්න ඔයගොල්ලන්ගේ අඩුපාඩු තියෙනවා නම් ඔයගොල්ලෝ හදාගන්න. හැබැයි මම ඔයගොල්ලන්ට කිව්වේ ලියන පොතේ ලියන්න කියලා නේද? ටියුට් එකේ ලියන්න එපා කියලා කිව්වා. කමක් නැහැ හැබැයි ටියුට් එකේ ලිව්වත් මොකද මේ කොහොමත් මම ටියුට් එකක් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් වෙනවම දෙන්නම්. තාම ඉතින් දෙන්න විදිහක් නැහැනේ. ඒක නිසා කමක් නැහැ ඉතින් ඔයගොල්ලෝ ලියන පොතේ ලියනවා නම් තමයි මම කැමති. හරිද? මොකද මේ අපි ටියුට් එක අවුරුදු දෙකක් පාවිච්චි කරන්න එපා. එතකොට ඕක ලියන පොතේ දැම්ම ලියලා කැත කරගත්තොත් එහෙම මොකද ඔයගොල්ලෝ ලියන්න ගියාම කුරුටු ගාන ඔක්කොම කරනවනේ ඉතින් ඔගේ ටිපෙක්ස් තලි පිටින් ගන්නවා ඒකින් හින්දා පොඩ්ඩක් අපි ඉලියට වැඩ කරමු එතකොට අපිට අවුරුදු දෙකම නිබන්ධනය පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ඉතින් ඕගොල්ලන්ට විපා වෙනවා හරි අපි බලමු පළවෙනි එක තියෙනවා ගිණුම්කරණය යන්න කෙටියෙන් හඳුන්වන්න කියලා බලන්න ගිණුම්කරණය යන්න කෙටියෙන් හඳුන්වන්න කියලා තියෙනවා හරි බලමු ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? ගිණුම්කරණය කියලා කිව්වේ ගිණුම් කරන ඒකකයක් පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. නේද? ඒක ලියන්න ඇතිනේ. ඒක තියෙනවා නම් හරියක් දාගන්න. මොකද ඒක මම ලියන්න ඕනේ නෑනේ නේද දැන්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ටියුට් එකේ තියෙන මුල කොටස බලලා ලියන්න ඇතිනේ ඒක. ඒක නිසා ඒක ලියාගන්න. ගිණුම් කරන ඒකකයක් පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. ඒකට හරියක් දාගන්න. හරි නේද? අපි අංක 2 ප්‍රශ්නේ බලමු. අර මම විශේෂ ප්‍රශ්න තිබ්බොත් ඒවා මම ලියලම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේක ඇත්තට වැදගත්. ඒ කියන්නේ ලියන්න තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ මම ලියන්න තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ටියුට් එකේම තියෙනවනේ. අංක 2 ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. ප්‍රධාන අරමුණ කියන්නේ ළමයි අර සංනිවේදනය කරන එක. දැන් ගිණුම්කරණය කිව්වම ක්‍රියාවලියක්. ගිණුම්කරණය කියලා කියන්නේ ලොකු ක්‍රියාවලියක්. හැබැයි ප්‍රධාන අරමුණ වෙන්නේ උනන්දුවක් දක්වන නැත්නම් ඇල්මක් දක්වන අයට තොරතුරු සංනිවේදනය කරන එක. එතකොට දැන් අරමුණ විදියට කියන්නේ මොකක්ද? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගිණුම් කරන ඒකකයක් පිළිබඳ ප්‍රයෝජනවත් ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම. නැත්නම් සැපීම කියලා කිව්වත් කමක් නැහැ. සැපීම නැත්නම් සංනිවේදනය කිරීම. ඒගොල්ලන්ට දින එක තමයි අරමුණ වෙන්නේ. තොරතුරු තීරණ ගන්න දින එක තමයි අරමුණ වෙන්නේ. මේ තොරතුරු අපිට වැදගත් වෙනවා දැන්. ඔයාට නම් තාම ওই ගැන ලොකු අවබෝධයක් නෑ. මොකද දැන් ඔයා සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් ඔයා එන්නේ ඔයා මේ උසස් පෙළට ආපු මුල් කාලේනේ. ඔයා තව ටික කාලයක් යනකොට ඔයා පටන් ගන්නවා සමහරට ගෙදර ඉඳලා සල්ලි හොයන්න මොකක් හරි ක්‍රමයක්. ගෙදර ඉඳලා මුදල් උපයන්න ක්‍රමයක් හොයා ගන්නවා. දැන් මෙතන
සාමාන්‍ය පෙළ මට්ටමේදී කොමර්ස් කරපු අය ඉන්නවනම් අනිවාර්යෙන් මේගොල්ලෝ ඉගෙන ගන්න ඇති ඔය ආයෝජනය වගේ පාඩම් අපිට ආයෝජනය වගේ පාඩම් 11 අවසරේ මං හිතන්නේ 11 අවසරේ තියෙන ආයෝජනය කියලා පාඩමක් කොමර්ස් වල. ඉතින් ඒ පාඩමේදී ඕගොල්ලන්ගේ ගුරුවරයා කියා දෙන්න ඇති ආයෝජනයේදී කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කරනවා කියලා. ඉතින් අන්න ඒ වගේ කොටස් වෙළඳපොලේ මුදලක් ආයෝජනය කරන්දී ඔයා බලන්න ඕනේ ඒ ව්‍යාපාර ආයතනවල ගිණුම් වාර්තා. ගිණුම් වාර්තා බලලා තමයි අපි හොඳ ව්‍යාපාරයක් තෝරගන්නේ. ඉතින් ඒ දේවල්ට ගිණුම් කරන විෂය දැනගෙන ඉන්න ඕනේ. ඒව තමයි ඔය සංනිවේදනය කරනවා කියලා කියන්නේ. දැන් ඔයාට උනත් පුළුවන්, අත උනත් පුළුවන්. ඔයාට පුළුවන් කොළඹ කොටස් වෙළඳපොලේ සයිට් එකට යන්න. cse.lk cse.lk ඒ කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්.lk ඒ සයිට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් කොටස් වෙළඳපොළ බලන්න. කොටස් වෙළඳපොලේ ඉන්න ආයතන කවුද? ආයතන 298ක් වගේ ඉන්නවා මං හිතන්නේ. 290 ගාණක් ඉන්න කොහොම හරි ගාණ මතක නැහැ. ඉතින් ඒ කියන්නේ ඩයලොග් සමාගම, සම්පත් බැංකුව, LOLC ආයතනය, කමර්ෂල් බැංකුව, ඩයලොග් ආයතනය, ඊට පස්සේ ඔය ඇපොලෝ හොස්පිටල්, නවලෝක හොස්පිටල්, ඒ වගේ ගොඩාක් ආකි ඉන්නවා. බ්‍රවුන්ස් හොස්පිටල්, ඒ වගේ ගොඩාක් ආයතන තියෙනවා, සමාගම් තියෙනවා. ඒවැ ඔයගොල්ලන්ට පුළුවන් කොටස් මිලදී ගන්න. ඔයගොල්ලෝ දන්නවද කොටසක් කීයක් වගේ වෙනවද කියලා? රුපියල් මම මේ ගිය සතියේ බැලුවාම තිබ්බ 740ට 740ටක් තිබ්බා. 740ට. ඒතර හිතලා බලන්නකෝ. සම්පත් බැංකුවේ මේක නම් තිබ්බේ 50 ගාණක් වගේ. ඒ කියන්නේ අර ගොඩාක් පොඩි ගණන් වලට තියෙනවා. ඉතින් ඔයාගාව පිටම රුපියල් 10000ක් 15000ක් කියනවා කියලා. ඒක ගොඩාක් ලොකු මුදලක් නෙමෙයි තමයි. නමුත් ඒ වගේ මුදලක වුණත් ඔයාට නිකන් හිතන්නකෝ ඔයා මේ ශේෂ්ත්‍රයට අලුත්ින් එන කෙනෙක් කියලා. ඔයාට පුළුවන් ඔයාගාව තියෙන පොඩි මුදලකට අරගෙන බලන්න. මොකද වෙන්නේ කියලා. දැන් අපි දන්නේ නැහනේ. ඔයගොල්ලෝ දන්නේ නැහනේ තාම මොකද මේකෙදි වෙන්නේ. ඒ වගේ කෙනෙක් ඉගෙන ගන්න ඕන පොඩි මුදලක් දාලා බලනවා. එතකොට සමහර වෙලට ඔයා හොඳ තැනක මුදල යෙදුවොත් හැබැයි මේ හොඳ තැන කියන්නේ ළමයි නිකන් අර අපි ස්විප් ටිකට් පහක් තියෙද්දි අපි කැමති එකක් තෝරලා සූරනවා වගේ දෙයක් නෙමෙයි. අපි ගිණුම් කරගෙන යනවා බලනවා මේගොල්ලන්ගේ ගිය අවුරුදු වල කොහමද ලාභය තිබ්බේ? මේ අවුරුද්දේ මොනවා වෙයිද? අන්න එහෙම තීරණ ගන්න තමයි ගිණුම් කරන විදිහ වැදගත් වෙන්නේ. ඉතින් මේක හොඳට ඉගෙන ගත්තාම ඔයාට පුළුවන් හොඳ සමාගම් තෝරගෙන ඒ මුදල් යොදවන්න. ඒකට තමයි මේ විෂය වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඇල්මක් දක්වන අයට තොරතුරු සපයන්න නැත්නම් sannivedanaya කරන එක තමයි ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ. ඊට පස්සේ ඔන්න ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න අංක 3 ගිණුම් කරන ඒකකය යනු කුමක්ද කියලා. ගිණුම් කරන ඒකකය. ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ මොකක්ද? ගිණුම් කරන කටයුතු සඳහා පදනම් කරගනු ලබන ඕනෑම නිශ්චිත ආර්ථික ඒකකයක්. ගිණුම් කරන කටයුතු සඳහා පදනම් කරගනු ලබන ඕනෑම නිශ්චිත ආර්ථික ඒකකයක් අපි ගිණුම් කරන ඒකකයක් කියලා කියනවා. හරිම සරලයි නේද? ප්‍රශ්න අංක 4. දැන් ඕගොල්ලෝ මෙහෙම දෙයක් තියෙනවා. තව කට්ටිය සම්බන්ධ වෙයි. මොකද ඕගොල්ලන්ගේ අනිත් පන්තියට මම තාම ඕගොල්ලන් ගෲප් එකක් හදුවේ නැහැ. ඕගොල්ලන් අනිත් පන්තිය නම් තියෙනවා. ඒ පන්තියටත් ඉතින් මම කිව්වා මේකට සම්බන්ධ වෙන්න කියලා. ඒගොල්ලෝ නම් ඇවිල්ලා නැහැ. ඒගොල්ලන්ගේ ගෲප් එකට මම ඕගොල්ලන්ව දාන හැටි මොකක් හරි කරන්න. ඉස්සරහ දවස් ටිකේදී. මෙහෙම දැනට යන්. හරි. එතකොට මම ඔයගලන්ට කියන්න ගියේ දැන් අපිට තව දවස් දෙකකින් වගේ මේ පාඩම ඉවර වෙනවා. ඔව් ඒ කියන්නේ අද කොටසක් කරලා තව දවස් දෙකකදී වගේ මේ පාඩම සම්පූර්ණ ඉවර වෙනවා. එතකොට මම ඔයාලගෙන් මම දැම්ම කියන්නේ ඔයාලගෙන් මොකද්ද? ඔයාලට ටෙස්ට් එකක් තියලා පොඩි ටෙස්ට් එකක් තියලා ලකුණු දෙනවා. ලකුණු දෙනවා කියලා කියන්නේ ත්‍යාග දෙනවා. නයි දෙන්නේ. ඉතින් ගොඩක් නෑනේ කට්ටිය. ඒක නිසා මේ එක්ක මුදල් ත්‍යාගයක් නැත්තම් ට්‍රෝෆි එකක් තමයි දෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මම දැන් ඔයාලට ඕක කිව්වේ අනිවාර්යෙන් පාඩම් කරන්න. මොකද පළවෙනි පාඩමෙන් ගන්න තමයි ලේසි ළමයි. හරිද? දෙවෙනි පාඩමෙන් ගන්න අමාරුයි. ඒ දන්නවද? දෙවෙනි පාඩම වෙනකොට පළවෙනි පාඩමෙනුත් ප්‍රශ්න දානවා, දෙවෙනි පාඩමෙනුත් ප්‍රශ්න දානවා. ඒක නිසා දෙවෙනි පාඩමෙන් පළවෙනි වෙන්න අමාරුයිනේ ඔයගොල්ලන්ට. එතකොට හැමෝටම ඒක නිසා පළවෙනි පාඩම තියරි පාඩමක් තියෙන්නේ පාඩම් කරන්න. අදම පාඩම් කරන්න ගන්න. තව දවස් 3 වෙනි සතියේ. ඒ කියන්නේ අද දෙවෙනි සතියේනේ. තව දවස් දෙකකට පස්සේ එළඹෙන සතියේදී අපිට පොඩි එක්සෑම් එකක් ලියන්න පුළුවන්. එක්කෝ Google Forms වලින් නැත්තම් පොඩි පැය භාගයක වගේ පොඩි ටෙස්ට් එකක් තියන්න. ඉතින් ඒක නිසා සූදානම් වෙලා ඉන්න.
හරි. එතකොට ප්‍රශ්නාංක 4 තියෙනවා. දැන්ම කිව්වේ දැන්ම රෙඩි වෙලා ඉන්න. නැත්නම් ඔබ කියනවනේ කිව්වේ නෑ කියලා. ප්‍රශ්නාංක 4. ගිණුම් කරන ඒකකයන්ගේ ප්‍රභේද මොනවද? ගිණුම් කරන ඒකකයන්ගේ ප්‍රභේද කීයක් තියෙනවද? 5ක් තියෙනවා. මොනවද? පුද්ගල ගිණුම්කරණය, ව්‍යාපාර ගිණුම්කරණය, ඊට පස්සේ රාජ්‍ය ගිණුම්කරණය, ඊට පස්සේ ජාතික ගිණුම්කරණය, ඊට පස්සේ පොදු ගිණුම්කරණය. ඔන්න ඕක තමයි ප්‍රභේද කියලා කියන්නේ. ප්‍රභේද කියන්නේ වර්ග. අපිට පුද්ගලයෙක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙනුවෙන් පුළුවන්, රාජ්‍ය ආයතනයක් වෙනුවෙන් පුළුවන්, රටක් වෙනුවෙන් පුළුවන්, පොදු ආයතනයක් වෙනුවෙන් පුළුවන්. ප්‍රශ්නාංක 5. ගිණුම්කරණය විඤ්ඤාපන ප්‍රභවයක් ලෙස හඳුන්වන්නේ. මොකක්ද මේ විඤ්ඤාපන ප්‍රභවය කියලා කියන්නේ? මතකද? මේකේ සරල තේරුම මතකද? මේ විඤ්ඤාපන කියලා කියන්නේ බිහි කිරීමක් කරනවා. තොරතුරු බිහි කිරීමක් කරන්න පුළුවන්. ඇත්තද? ඔව්. දැන් හිතන්නකෝ අර මම ඔයගලන්ට කිව්වේ මම මේ පෑනක් රුපියල් මම මේ මාක පෙන් එකක් රුපියල් 100කට ගන්න මම මේ මාක පෙන් එකක් රුපියල් 80කට තමයි කඩින් ගන්නේ. හරිද? මම මේක අරගෙන ඇවිල්ලා විකුණනවා රුපියල් 100කට. එතකොට බලන්න මම මේක ගන්න යන ගාන මගේ වියදම මම මේක විකුණන්නේ රුපියල් 100කටනේ. එතකොට මගේ ආදායම තමයි 100. මට ගන්න යනවා රුපියල් 80ක් මම මේක විකුණන්නේ රුපියල් 100කට. එහෙනම් මොකද්ද මේ තොරතුරු දෙකකින් මට තොරතුරු හදා ගන්න පුළුවන් නේද? මම ගන්නේ 80ට විකුණන්නේ 100ට. එහෙනම් ඒ දෙකේ වෙනස මොකද්ද? ලාභය. මට ලාභයි 20ක්. බලන්න තොරතුරු දෙකක් පාවිච්චි කරලා තව තොරතුරු බිහි කරන්න පුළුවන්. අන්න විඤ්ඤාපන ප්‍රභවයක් කියලා කියන්නේ ඔබට. තොරතුරු පාවිච්චි කරලා තව තොරතුරු බිහි කරන්න පුළුවන්. විඤ්ඤාපන ප්‍රභවයක් කියන්නේ ඒකට. එතකොට ලෙස හඳුන්වන්නේ ඇයි කියලානේ තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ගිණුම් කරන තොරතුරු භාවිතයටගෙන නව තොරතුරු සත්‍ය හා සාධාරණ තොරතුරු බිහි කිරීමක් සිදු කළ හැකි බැවින් ගිණුම් කරන්නේ විඤ්ඤාපන ප්‍රභවයක් ලෙස හඳුන්වයි. ගිණුම් කරන තොරතුරු භාවිතයට ගනිමින් සත්‍ය හා සාධාරණ තොරතුරු බිහි කිරීමක් සිදු කළ හැකි බැවින් ගිණුම් කරන්නේ විඤ්ඤාපන ප්‍රභවයක් ලෙස හඳුන්වයි. ඒ නැත්තම් ඔයා මෙන්න මෙතන තියෙන නිර්වචනය ලිව්වත් හරි ඵලදායි ආර්ථික තීරණ ගැනීම සඳහා සත්‍ය හා සාධාරණ තොරතුරු බිහිවීමක් ගිණුම් කරණය මගින් සිදුවන බව කියලා ලිව්වත් හරි. ප්‍රශ්න අංක 6. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න මැසේජ් එකක් හරි මයික් එක ඔන් කරලා හරි අහන්න පුළුවන්. ගිණුම් කරණයේ සම්පත් පාලන මාධ්‍යක එකඟ වෙනවද? සම්පත් පාලනය කරන්න පුළුවන්ද? ඔව්. දැන් හිතන්නකෝනේ සම්පත් පාලනය කරන්න බැරිද කියලා. සම්පත් පාලනය කරන්න පුළුවන් කොහොමද කරන්නේ? දැන් හිතන්නකෝ මේ දැන් මෙහෙම දැන් ඔයගොල්ලන්ගේ ගෙදර තාත්තයි අම්මයි මේ සම්පත් හරියට පාලනය කරේ නැත්නම් මොකද වෙන්නේ? දැන් තාත්තා හම්බ කරන වැටුප සම්පූර්ණයෙන්ම වියදම් වෙනවා නිකම්ම නාස්ති වෙලා යනවා. කොහොමද? දැන් අපි තුමු තාත්තා රුපියල් 50000ක් වෙනවා කියලා මාසෙකට. තාත්තා රුපියල් 50000ක් වෙනවා. සමහරට තාත්තා මොකක් හරි වාහනයක් වගේ වාහනයකට ණයක් අරගෙන නැත්නම් ගේ හදන්න ණයක් අරගෙන ඇති. ඒ කියන්නේ මොකක් හරි ණයක් කියනවා නම් ඒ ණයට වාරිකයක් ගෙවන්න එපා. ඒක ගෙවන්නත් වෙන සමහරට ජීවිත රක්ෂණ එකක් අරන් තියෙනවනම් ඒකත් ගෙවන්න එපා රක්ෂණයක්. ඊට පස්සේ සමහරට ඔයගොල්ලෝ කුලියට නම් ඉන්නේ කුලියක් ගෙවන්න එපා. ඊට පස්සේ ඔයගොල්ලෝ කන්න බොන්නත් එපා මාසෙම. ඒකටත් ගෙවන්න එපා. ඊට පස්සේ සමහරට වාහනයක් තියෙනවනම් ඒක නඩත්තු කරන්න නැත්නම් ඒකට මොනවා හරි ඉන්ධන වියදම් වලට ඒකටත් ගාණක් යනවා. ඉතින් ඒ ඔක්කොම බැලුවාම දැන් ඊට අමතරව දැන් ඔයාලත් මොනවා හරි ඉල්ලන දැන් හිතන්නකෝ අයිස්ක්‍රීම් වෑන් එකක් යනවා කියලා බලන්න. කියන අයිස්ක්‍රීම් එකක් කෑවනම් හොඳයි. ඒ වගේ කඩචෝරුත් දෙක කියන්නේ මේ කඩචෝරුවටත් වියදම් වෙනවා. නේ? එතකොට හිතලා බලන්න හරියට තාත්තගේ වැටුප පාලනය කරේ නැත්නම් මාසෙ ඉවර වෙන්න කලින් වැටුප ඉවර වෙනවා. ඉතින් ඒකට ගිණුම් කරන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔයාට පෙන්නුවේ නැති වුණාට තාත්තා දැනගෙන ඉන්න වෙනවා. සාමාන්‍යයෙන් මට අනිවාර්යෙන්ම විදුලි ගාස්තු ගෙවන්න වෙනවා. නැත්නම් කරන්ට් එක කපනවානේ. ඊට පස්සේ අනිවාර්යෙන්ම වාහනේට තෙල් ගහන්න වෙනවා. නැත්නම් ගමනක් බිමනක් යන්නේ කොහොමද? ඊට පස්සේ මට අනිවාර්යෙන්ම ගෙදර කුලියට ඉන්නේ කුලියේ ගෙවන්න වෙනවා. නැත්නම් මේ යන්න කිව්වොත් එහෙම ගෙදර කියන්න බෑනේ. ඒක නිසා ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් වලට වියදම් කරන්න සල්ලි තියාගන්න. ඊට පස්සේ හදිස්සියකට ගන්නත් තියාගන්න බෑ. බැරි වෙලා නිරෝධායනය කරන්නවත් නේද? ඒ කියන්නේ මේ අපිට මේ දේවල් කරන්න පුළුවන් වෙන අපි කව තොරතුරු තිබ්බොත්. ඒ කියන්නේ වැටුප කීයක් හම්බ වෙනවද? සමහරට වැටුප අඩු කරලා නම්. ඒ කියන්නේ ගොඩක් ලොක්ඩවුන් එකකින් හින්දා ගෙදර ඉන්නේ කියලා වැටුප අඩු කරලා නම්. ඒ කියන්නේ මේ තොරතුරු අවශ්‍ය වෙනවා. ඉතින් මේ අපිට තීරණ ගන්න මේ අපිට තීරණ ගන්න ගිණුම් කරන මේ තොරතුරු තමයි අවශ්‍ය වෙන්නේ. වැටුප කීයද? අපි ආහාර වලට කොච්චරක් යනවද? ප්‍රවාහනයට කොච්චරක් යනවද? එහෙම බලලා අපි ඉතුරු වෙනවා අපේ කීයක්ද? මේවා තමයි අපි ගිණුම් කරන්නේ. අපි මේවට කියන මුදල් ගිණුම හදනවා කියලා. ඊට පස්සේ ආදායම් ප්‍රකාශනය හදනවා කියලා. අපි මේවා තමයි කරන්නේ.
බලමු අපි ඉස්සරහදී මේවා. එතකොට ගිණුම්කරණයේ සම්පත් පාලන මාධ්‍ය ඒක වෙනවද? ඔව්. මොකද ගිණුම් කරන තොරතුරු භාවිතයට ගනිමින් ව්‍යාපාරික සීමිත සම්පත් මෙහෙයවීම හා පාලනය කිරීම සිදු කළ හැකි නිසා. ගිණුම් කරන තොරතුරු භාවිතයට ගනිමින් සීමිත සම්පත් මෙහෙයවීම හා පාලනය කිරීම සිදු කළ හැකි නිසා ගිණුම්කරණයේ සම්පත් පාලන මාධ්‍ය. එහෙම ලිව්වත් එකයි නැත්නම් මෙන්න මෙතන තියෙන නිර්වචනය ලිව්වත් කමක් නැහැ. වාගේ උත්තරේ හරි. මෙතෙන් ගිණුම්කරණයේ සම්පත් පාලන මාධ්‍යයක. ගිණුම් කරන ඒකකයක පවතින සීමිත සම්පත් මෙහෙයවීම හා පාලනය කිරීම ගිණුම් කරන තොරතුරු භාවිතයට ගනිමින් සිදු කළ හැකි බව. ඒක ලිව්වත් හරි. මම ඒක තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ. හරි ඊට පස්සේ ඔන්නවාගෙන් අහලා තිනවා ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්ව හතරක්. කවුද? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, සේවකයෝ, තරංකරුවෝ, මුල්‍ය ආයතන, රජය, ප්‍රජාව, අනාගත ආයෝජකයන් ඕනම කෙනෙක් හරි හතරක් ලියලා තිනවා නම් එච්චරයි. ප්‍රශ්න අංක 8 පහත සඳහන් පාර්ශවයන් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දැක්වීමට හේතු දෙක ගානේ අහලා තිනවා. කොටස් හිමියෝ නැත්නම් අයිතිකරුවෝ. මේක ලිව්වේ නැත්නම් ලියා ගන්න. කොටස් හිමියෝ නැත්නම් අයිතිකරුවෝ ගත්තොත් එහෙම කොටස් හිමියෝ නැත්නම් අයිතිකරුවෝ උනන්දු වෙන්නේ නැහැ. ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමට. ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමට. ව්‍යාපාරයේ අනාගත වර්ධනයට. ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමට ව්‍යාපාරයේ අනාගත වර්ධනයට යෙදූ මුදලේ සුරක්ෂිතතාවය දැන ගැනීමට. යෙදූ මුදලේ සුරක්ෂිතතාවය දැන ගැනීමට. ඒ කියන්නේ තමන් යොදපු සල්ලි ටිකවත් මේක ඉන්න කට්ටිය ආරක්ෂා කරගෙන වැඩ වෙනවා. සමහර වෙලාවට ඉන්නවනේ සේවකයෝ ව්‍යාපාරයේ තියෙන සම්පත් ටිකක් නාස්ති කරනවා. එහෙම කරන්නේ නැතුව පරිස්සමට වැඩ ටික කරගෙන යනවා. ඒක ප්‍රමාණවත් ලාභයක්. ප්‍රමාණවත් ලාභයක් ලබා ඇත්තේ දැන ගැනීමට ව්‍යාපාරයේ වර්ධනයට ඊට පස්සේ තව මොකද්ද කිව්වේ යෙදූ මුදලේ සුරක්ෂිතතාවය දැන ගැනීමට යෙදූ මුදලේ සුරක්ෂිතතාවය දැන ගැනීමට මේකෙත් තියෙනවද කොහෙද මෙතන දාලා ඔව් මේ තියෙන්නේ මේකෙන් ගැලපෙන්න එක ඊට පස්සේ හැබැයි මේක හිතලා ලියනවා නම් හොඳයි ඈ කලමනාකරු උනන්දු වෙන්නේ රැකියාවේ වර්ධනයට. ඒ කියන්නේ එයා කැමති යාව චුට්ටක් අර ප්‍රොමෝෂන් එකක් කර දීලා පොඩ්ඩක් උඩට ගන්නවනම් රැකියාවේ වර්ධනයට. රැකියාවේ වර්ධනයට. තව එකක් තමාගත් තීරණවල නිවැරදිතාවය දැන ගැනීම. තමාගත් තීරණවල නිවැරදිතාවය දැන ගැනීම. එයා කැමති යා ගත්ත තීරණ හරිද කියලා දැනගන්න. තමාගත් තීරණවල නිවැරදිතාවය දැන ගැනීමට තව රැකියාවේ වර්ධනයට. සැපයුම්කරුවන් නෙවෙයි උනන්දු වෙන්නේ. සැපයුම්කරුවන් උනන්දු වෙන්නේ දිගින් දිගටම ඇනෝම් ලබා ගැනීමට. ඒ කියන්නේ දිගින් දිගටම ඕඩර්ස් ගන්න. දැන් එහෙම උනන්දු වෙනවා. දැන් හිතන්නකෝ ඔයා මට කඩයක් තියෙනවා මගේ කඩේට හාල් ගේන්නේ ඔයා. ඒ කියන්නේ මගේ කඩේ හාල් සපයන්නේ ඔයා. එතකොට ඔයා සමහරට උනන්දු වෙනවා මගේ කඩේ ගැන දැන් මම දිගින් දිගටම ඔයාගෙන්ම හාල් ගනින්න. මොකද තව හාල් ගන්න පුළුවන් කට්ටිය ඕනේ තරම් ඉන්නවනේ. එතකොට ඔයා උනන්දු වෙනවා දිගින් දිගටම ඔයාටම ඕඩර් එක දෙයිද කියලා. එතකොට දිගින් දිගටම ඇනෝම් ලබා ගන්න. ඇනෝම් ලබා ගන්න. දිගින් දිගටම ඇනෝම් ලබා ගන්න. ඊට පස්සේ ඔයා මට ණයට නම් දුන්නේ හාල් ටික ඔයා බලන් ඉන්නව නේද මම කවදද සල්ලි ගෙවන්නේ මම හාල් ටිකට සල්ලි ගෙවයිද කියලා. එහෙනම් සැපයූ ඇනෝම් සඳහා මුදල් ලබා ගැනීමට. දිගින් දිගටම ඇනෝම් ලබා ගැනීමට තව එකක් ලියන්න පුළුවන් සැපයූ ඇනෝම් සඳහා මුදල් ලබා ගැනීම. මොකද ඔය ගොඩක් වෙලාට සැපයුම් කරුවෝ කඩවලට බාන ටික එක දවසක ඇවිල්ලා දාගෙන යනවා. ඊට පස්සේ සති දෙකකින් තුනකින් පස්සේ ඇවිල්ලා තමයි ගොඩක් වෙලාට මුදල් ටික එකතු කරලා යන්නේ. ඉතින් ළමයි මේ රටක සංවර්ධනයට ගොඩක් බාධාවක් වෙනවා මේ වගේ ලොක්ඩවුන් කරපු තත්ත්වයන්. එතකොට මොකද වෙන්නේ දැන් කඩවලට සැපයුම් කරුවෝ එක්ක එන්නේ නැහැ.
ආවත් එයා කැමති නෑ බාන්න දෙන්න. මොකද එයාට ආයෙ පාරක් ඇවිල්ලා මුදල් එකතු කරා යන්න බැරුව වෙනවනේ. ඒ වගේ ප්‍රශ්නත් ඇති වෙනවා. ඒක නිසා සමහර වෙලාවට යම් බාන්න වල හිඟතාවය නැති වෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට මුදලාලියට සිද්ධ වෙනවා සල්ලි දීලාම බාන්න ගන්න. ඒක නිසා අර පොඩි කඩවලට ඕක කරන්න බැරිකම නිසා සමහර රටවල වැහිලා යන අවස්ථාවක් තියෙනවා. එතකොට රටට ආර්ථිකයට හොඳ නැහැ. එතකොට දුප්පත් අය දිලින්නම් බිහි වෙන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලෝ වැඩි වුණාට පස්සේ ඒගොල්ලෝ රජයට කෑ ගහනවා. ඒ කියන්නේ මම ඒක ඒගොල්ලන්ගේ වරදක් විදිහට කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්න ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කන්න විදියක් නැහැ. ඒගොල්ලන්ට ජීවත් වෙන්න විදියක් නැහැ කියලා කියනවා. එතකොට ඒ වගේ පිරිස් වැඩි වෙන්න දැන් එතකොට රජයට ඒගොල්ලන්ට ආධාර උපකාර කරන්න වෙනවා. එතකොට ඒවට සල්ලි ඕන වෙනවා. මොකද ජාතික ආරක්ෂාවට අධ්‍යාපනයට මේ වගේ හැම දෙයකටම මුදල් වෙන් කරනකොට සෞඛ්‍යයට මේ හැම දෙයකටම මුදල් වෙන් කරනකොට අරගොල්ලන්ටත් දෙන්න ගියාම කෙනෙක් දෙන්නේ ප්‍රශ්නයක් නැහැ. නමුත් හිතන්න රටේ සමස්තයක් විදිහට ගොඩාක් පිරිසක් ඉන්නවනම් ලක්ෂ ගානකට ඕක කරන්න ගියාම කොච්චර වියදමක් ඇද්ද? ඒක නිසා ඒ වගේ වුණොත් එහෙම يعني මාසයක් දෙකක් ඕනනම් ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. ඔබ දිගු කාලයක් තිස්සේ වෙන්න ගත්තොත් එහෙම රටක ආර්ථිකයට හොඳ නැති තත්ත්වයක් වෙනවා. මොකද එහෙම වුණොත් රටම දිලිඳු බවට පත් වෙනවා. මොකද කවුරුත් ඇමතිලා කවුරුත් තමන්ගේ පුද්ගලික මුදලින් වියදම් කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම කරන්නේ රජයේ එක්ක අනිකුත් රාජ්‍ය ආයතන වලින් හම්බෙන ආදායමෙන් තමයි වියදම් කරන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් බදු විදිහට ගන්න මුදලින් තමයි වියදම් කරන්නේ. ඉතින් ඒක නැති වුණාම වෙන්නේ වෙන රටවලින් ආධාර උපකාර බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න ඔය ආධාර කියන එක ගත්තොත් එහෙම ආධාර කියන්නේ දැන් අපි හිතන් ඉන්නේ ළමයි ආධාරයක් කියලා මොකක්ද? අපි හිතන් ඉන්නවා ළමා නිවාසයකට ආධාරයක් දෙනවා. එහෙමනේ. ඒ කියන්නේ අපි ගිහිල්ලා දීලා එනවා. ආයේ අපි කවදාවත් හිතන්නේ නැහැ නේද? ළමා නිවාසයේ අපිට ඔය ගත්ත අපි කෑම විදිහට ගිහිල්ලා වියදම් කරා නම් රුපියල් 10000ක් විතර ඒක ආයේ පස්සේ දවසක දෙයි කියලා. නමුත් ඔයාලා මතක තියාගන්න ඔය රජයේ ප්‍රධාන රජයන් අපේ රටට හම්බෙන ප්‍රධාන නැත්නම් ආධාර කියන දේ ගත්තොත් ඒක අපි ආයේ දෙන්න ඕනේ. ඔය වචනේ තිබ්බට ආධාර කියලා ඒවා තියෙන්නේ නැත්තටම ඒවා ඔයගොල්ලෝ මේවා ඉගෙන ගනි ආර්ථික විද්‍යාව විෂය හදාරනවා නම් ඔයගොල්ලෝ මෙතනද ඒවා නැවත වතාවක් දෙන්න ඕනේ. අපි හිතන් ඉන්න ආධාරයක් කිව්වම ඒක ණයක් නෙමෙයි ආධාරයක්නේ කියලා. ණයකදී වෙන්නේ පොලියක් එක්ක දෙන එක. ආධාරයකදී ඒ රාජ්‍යමය ආධාරයකදී ආධාර දෙන්න ඕනේ. අත් එක දෙන්න ඕනේ. ඉතින් අතමාරුවක් වගේ. මම ඔයාගෙන් කීයක් හරි ඉල්ලගත්තොත් ඒකේ තිරු මං ආයේ කවදාවත් දෙන්නේ නැහැ කියන එක මම පස්සේ දවසක ඔයාලට දෙන්න ඕනේ. ඒකයි. හරි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ බැංකු උනන්දු වෙන්න හේතු තියෙනවා. තවදුරටත් ණය සැපීමට දෙන ලද ණය අය කර ගැනීම. තවදුරටත් ණය සැපීමට දෙන ලද ණය අය කර ගැනීම. තවදුරටත් ණය සැපීමට දෙන ලද ණය අය කර ගැනීම. හරිනේ. තවදුරටත් ණය සැපීමට දෙන ලද ණය අය කර ගැනීම. ඒගොල්ලෝ බලන් ඉන්නවා දැන් හිතන්නකෝ මේක අපින් ඇවිල්ලා අහන්නේ නැහැ දැන්. ඔයාගෙන් ඇවිල්ලා අහන්නේ නැහැ. නමුත් හිතන්නකෝ ඔයාට ව්‍යාපාරයක් තියෙනවා ටිකක් දියුණු වෙගෙන වගේ යන එකක්. සමහරට බැංකුවක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහන්න පුළුවන්. සර් ඔයගොල්ලන්ගේ මේ සේවකයන්ගේ වැටුප් ටික අපේ බැංකුව හරහා ගන්න ඕන නම් සිස්ටම් එකක් හදලා දෙන්නද කියලා. එහෙම කියන්න පුළුවන්. අපේ කට්ටිය ඇවිල්ලා ඔයගොල්ලෝ ගාවටම ඇවිල්ලා මේ ඒ සේවකයන්ගේ බැංක් account ටික open කරලා දෙන්නද කියලා අහන්න පුළුවන්. අපි ඔයගොල්ලන්ගේ කාඩ් ටික හදලා දෙන්නද කියලා අහන්න පුළුවන්. එහෙම කියයි සමහර වෙලාවට. මේක අර හැමෝම ගාවටම ඇවිල්ලා අහන්නේ නැහැ. ඒව අහන බැංකුත් තියෙනවා. ඊට පස්සේ අපේ චෙක් පොත් එහෙම ඕනේද? ඒ කියන්නේ අපේ කරන්ට් account එකක් open කරන්න කැමතිද? එහෙම කියලා අහන්නත් පුළුවන්. මම නම් දැකලා නැහැ හැබැයි අහන්න පුළුවන්. ඉතින් බැංකු සමහරට ඔහොම එනවා. ඒ කියන්නේ බැංකුවටත් කර කියා ගන්න දෙයක් නැති වුණාට පස්සේ එනවා. ඒ ඉතිරි කිරීමේ බැංකුව ඕක කරලා තියෙනවා. මට මතකයි මාලබේ නගරේ එකපාරක් ඕක කළා. ඒ කියන්නේ ඒගොල්ලන් කැම්පේන් එකක් ගියා. ඒ තියෙන ෂොප් වලට වගේ ඇවිල්ලා සේවිං account වගේ ප්‍රොමෝෂන් කැම්පේන් එක. මහජන බැංකුවෙත් ඕක කරනවා මං හිතන්නේ කොළඹ මහරගම වගේ ප්‍රදේශවල. ඒක මට හරියටම කියන්න මතක නැහැ. මහජන බැංකුවෙත් ඒ වගේ එකක් තිබ්බා. NSB බැංකුවෙත් තිබ්බා ඒ වගේ ප්‍රොමෝෂන් එකක්. ඉතින් ඒවා මට මතකයෙන් මම ඒ කිව්වේ. හරි. එතකොට බලමු අහත් එකිනෙක ප්‍රශ්න වලට වඩාත් නිවැරදි පිළිතුර තෝරා ඊට දාලා අංකයේ තිත්තිරි මත ලියන්න කියලා තියෙනවා. බලමු අපි ඒක. හරි. බලමු අපි හරි. ගිණුම්කරණයේ මූලික අරමුණ. මේවා ඇවිල්ලා මේ ඔයගොල්ලන්ගේ පාස් පේපර් වලින් ගත්ත ප්‍රශ්න. නමුත් මේවා අර ළඟ අවුරුදු නම් නෙමෙයි. මොකද ළඟ අවුරුදු වල මේ වගේ ප්‍රශ්න නම් එන්නේ නැහැ. ඒක මම කියන්න ඕනේ. මොකද දැන් හිතන්නකෝ හැමදාම හැම අවුරුද්දකම A level paper එකේ අහන්නේ නැහැනේ ගිණුම්කරණයේ මූලික අරමුණ මොකක්ද කියලා.
ඉතින් මේක ඇවිල්ලා 2005 2006 2007 2008 2009 අන්න ඒ වගේ papers තමයි ගොඩක්ම තියෙන්නේ. එතන. ඊට පස්සේ 2013 14 15 16 20 වගේ වෙලේ මෙච්චර සරල ඒවා නැහැ. ඒ කියන්නේ මේ පාඩමේ මෙච්චර සරල ඒවා නැහැ. ඒවා තියෙන්නේ තව ටිකක් ඇතුළට යනකොට. ඒ කියන්නේ අපේ දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම වගේ යනකොට ඒවෙන් ප්‍රශ්න දාලා තියෙනවා. ඔයගලන්ට ඉතින් ඒක කරන්න පුළුවන්. බලමු. ගිණුම් කරන්නේ මූලික අරමුණ. මූලික අරමුණ වෙන්නේ ඇල්මක් දක්වන අයට තීරණ ගන්න තොරතුරු සපයන එක. ඒකට ළඟින් යන තේරුම තියෙන්නේ මොකේද කියලා බලන්න. බලන්න. සියලුම ගණදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම එහෙම එකක් කතා කරේ නෑනේ අපි. එහෙනම් ඒක වෙන්න බෑ. මූල්‍ය ගණදෙනු සාවේවත් නෑ. ඒක නිසා දෙක වෙන්නත් බෑ. හැබැයි මම කිව්වා ආර්ථික තොරතුරු භාවිතා කරන තොරතුරු සපයන එක තමයි ගිණුම් කරන්නේ අරමුණ වෙන්නේ. ආයතනික ලාභයට කියන්නේ. ලාභේ නැත්නම් අලාභයට මම ඒක කියලාත් නෑ. උත්තරය අංක 3. තීරණ ගන්න තොරතුරු දෙන එක තමයි අරමුණ වෙන්නේ. මං කිව්වෙත් එහෙම විෂය හැදිලා තියෙන්නේ එහෙමනේ කියලා නේද? අංක 10. ව්‍යාපාර ආයතනයක් සම්බන්ධව පහත දී ඇති තොරතුරු ඇසුරෙන් කුමන තොරතුරට වෙළඳ ණය හිමියෝ. වෙළඳ ණය හිමියෝ කියලා කියන්නේ වැඩිපුර ඇල්මක් දක්වයි. ලාභාංශ නෑ. ලාභාංශයට ඇල්මක් දක්වන්නේ වෙන්නේ කොටස් හිමියන්ට ළමයි. මේ ඔයගොල්ලෝ කාලයක් යනකොට ඉගෙන ගන්නේ. ලාභාංශ කියලා කියන්නේ ඔයගොල්ලෝ සමාගමක කොටස් මිලදී ගත්තොත් ඔයා ඒ සමාගමේ අයිතිකරුවෙක් බවට පත් වෙනවා. කොටසක් මිලදී ගත්තොත්. මම අර කිව්වේ ඔයගලන්ට පුළුවන් කොටස් වෙළඳ පොලේ සයිට් එකට ගිහිල්ලා කොටස් මිලදී ගන්න කියලා. මේ දවස්වල සෑහෙන කටිය ගත්තා. මට මතක විදිහට සැප්තැම්බර් මාසේ 3 නෑ. සැප්තැම්බර් මාසේ සැප්තැම්බර් නෙමෙයිද මම. කොහොම හරි මේ ගිය මාසේ හරි මේ මාසේ හරි කොටස් වෙළඳ පොලේ දැනට තියෙන වැඩිම අගේ වාර්තා වුණා. කියලා දන්නවද ඔයගොල්ලෝ? නිවුස් වලටත් ගියා ඒක. දැනට ලංකාවේ වැඩිපුරම කොටස් වෙළඳ පොලේ ඉහළ යාම වාර්තා වුණේ කොහොම හරි දවස් අද ඉඳන් දවස් 14ක් ඇතුළත වගේ මට මතක විදිහට එක්ක සැප්තැම්බර් මාසේ මුල සතියේ නැත්නම් අගෝස්තු මාසේ අන්තිම සතියේ. මේ දවස්වල මොකද දන්නවද කොටස් වෙළඳ පොලේ තියෙන්නේ? මේ වගේ තත්ත්වයක්. තිබ්බේ. මෙහෙම ගිහින් තමයි පළවෙනි සතිය හරි අගෝස්තු අන්තිම සතිය හරි වැඩි වාර්තා වුණා. ඊට පස්සේ දැන් තියෙන්නේ මේ වගේ තත්ත්වයක්. අඩු ඒ කියන්නේ උනන්දුවක් තියෙනවා නම් ඔයගලන්ට කොටස් මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ අඩු වෙනකල් බලාගෙන ඉඳලා කොටස් මිලදී ගන්න පුළුවන් හොඳ සමාගමක්. හරි. ඊට පස්සේ බලමු. වාර්ෂික ලාභේ. ලාභයට උනන්දු වෙන්නේ උනන්දුවක් දක්වන්නේ අයිතිකරුවම තමයි. ඊට පස්සේ නියමිත කාලෙදී ණය ගෙවීමේ හැකියාව. ණය ගෙවීමේ හැකියාව බලන්නේ. කවුද බන්ද කියලා බලන්නේ. ඒක උත්තරය අංක 3. නියමිත කාලෙදී ණය ගෙවීමේ හැකියාව. ඒක තමයි උනන්දු වෙන්නේ. උත්තරය අංක 3. ණය හිමියෝ වෙන්න පුළුවන්ද? ණය ගෙවීමේ හැකියාව තමයි ඒගොල්ලෝ බලන්නේ. ප්‍රශ්න අංක 11 ගිණුම් කරන්නේ මූලික අරමුණ වන්නේ. බලන්න ආයතනික සියලුම ගණතුණු ගිණුම් පොත්වල වාර්තා කරලා නැහැ. මේ ජාතිය අවුරුද්දක ප්‍රශ්නයක් අහලා තිබුණා මතකද අරුද්ද? ඒ වගේමයි. මේ වගේමයි. මම මේ හදලා දාපු එකක් නෙමෙයි ඒක ප්‍රශ්න. ආයතනික ගණතුණු සටහන් කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම නෑ. තොර දෙන්න. ආයතනික ගණතුණු සවිස්තරාත් ආයතනයක් පිළිබඳ තොරීම. ඔව් උත්තරය අංක 5. ඊරණ ගන්න තොරතුරු සපයන එක තමයි ගිණුම් කරන්නේ මූලික අරමුණ වෙන්නේ. හරි. ඊට පස්සේ බලමු සත්‍ය අසත්‍ය ලියන්න තියෙනවා. බලමු අපි ඒකත් ටක් ගාලා. ඔන්න ප්‍රශ්න අංක 12 තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ගිණුම් කරන ඒකකයට ලාභ අරමුණක් තිබීම අනිවාර්ය වේ. අනිවාර්යද? නෑනේ. ලාභ අරමුණක් නැති මරණාධාර සමිතියක වුණත්, යෞවන සමිතියක වුණත්, ළමා සමාජයක වුණත්, වැඩිහිටි සමාජයක වුණත් අපිට ගිණුම් කරණය කරන්න පුළුවන්. එහෙනම් අසත්‍යයි ඒක. අසත්‍යයි. ඊට පස්සේ නීතිමය පුද්ගලභාවයක් ඇති සීමිත සමාගම කිව්වහම ඔය ඩයලොග් ආයතනය, මොබිටෙල් ආයතනය, රංජන් ලංකා සමාගම අනිත් වගේ කට්ටිය. ඒගොල්ලන්ගේ විතරක් ගිණුම් කරණය කරන්න පුළුවන්. නෑනේ ළමයි. ඔයගොල්ලන්ගේ ගෙවල් ගාව තියෙන පොඩි කඩේ වුණත් ගණන් හදන්න පුළුවන්. හැබැයි හදන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ මරණාධාර සමිතියක උනත් ගණන් හදන්න පුළුවන්. වැඩි ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඕගොල්ලන් ගෙදර ගණන් හදන්න. ගිණුම් කරණය කරන්න. ඒකේ කාටවත් බාධාවක් නැහැ. ගිණුම් විතරක් කරන්න කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒක අසත්‍යයි. මේ ඔක්කොම කතා කළා කලින් අපි. අර ඒකකයක ලක්ෂණ කියලා. මූල්‍ය ආර්ථික කටයුතු මූල්‍යමය ලෙස තක්සේරු කර වාර්තා කිරීම ගිණුම් කරණය මගින් සිදුවේ. ගිණුම් කරණය කර වාර්තා කිරීම ගිණුම් කරණය මගින් සිදුවේ. ඔව් ඒක නම් හරි කියලා කියන්න පුළුවන්. ගිණුම් කරණය කියන ආර්ථික කටයුතු මූල්‍යමය ලෙස තක්සේරු කරලා. ඒ කියන්නේ මේ ආර්ථික කටයුතු කියන ඔයගොල්ලන්ට මතක නම් අපි කතා කළා දැන් ව්‍යාපාරයක දක්ෂ සේවකයෙක් ඉන්නවා කියන එක අපිට ගිණුම් වල පෙන්වන්න බෑ. නමුත් එයාට ගෙවන වැටුප පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉන්න පුළුවන් තොරතුරක් නෙමෙයි. අපි කතා කළේ මුදලින්ම ඉන්න පුළුවන් තොරතුරු විතරයි අපි පෙන්වන්නේ කියලා. ඒක නිසා ආයතනික සීමිත සම්පත් පාඩු උදව් කළා. හරි සත්‍යයි. ප්‍රශ්න අංක 16 අපි කතා කරපු අන්තිම ප්‍රශ්නේ ගිණුම් කරණයේ ප්‍රධාන අරමුණ ව්‍යාපාරයක් විතර තියෙනවා නම් අහන්න පුළුවන්. බලමු අපි.
හරි. මම කියන්නේ ස්ලයිඩ් වලට යන්න කලින් පොඩ්ඩක් අද පාඩමේ අපි කතා කරන කොටස් ටික මතක් කරන්න. ගිණුම් කරන විෂය ගැන කරන්න කියලා. මේ ගිණුම් කරන කියන විෂය. ගිණුම් කරන විෂය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඔය ව්‍යාපාරයක තියෙන මුදලින්ම ඉන්න පුළුවන් දේවල්. ව්‍යාපාරයක තියෙන මුදලින්ම ඉන්න පුළුවන් දේවල් පාවිච්චි කරලා ගණන් හදන එක. සරලවම කියනවනම් ඔය අයිතිකාර කෙනා ව්‍යාපාරයට සල්ලි දුන්නා. භාණ්ඩ ගත්තා. භාණ්ඩ වික්කා. මේ වගේ ව්‍යාපාරයක සිද්ධ වෙච්ච ඒ කියන්නේ අතීත තොරතුරු පාවිච්චි කරලා ගණන් හදන්න අපි ගිණුම් කරන්නේ පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අපි සමහර වෙලාවට අනාගතයටත් ගණන් හදනවා. උදාහරණයක් කියන්නද? උදාහරණයක් මම මෙහෙම කියන්නම්. ඔයාට තියෙනවා ගරාජ් එකක්. ඔයාට තියෙනවා ගරාජ් එකක්. මගේ වාහනයක් කැඩිලා මං එනවා ඔයාගේ ගරාජ් එකට. ගරාජ් එකට ඇවිල්ලා අපි හිතමු කාර් එකක් කියලා. මම කියනවා මේ මගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා මේ ඉස්සරහා වීදුරුව මට දාගන්න ඕනේ කියලා. ඒ කියන්නේ වීදුරුව පොඩි ඉරක් ගිහිල්ලා පොඩි කියන්නේ චුට්ටි ඩැමේජ් එකක් කියනවා. මම කියනවා මට මේ වීදුරුව වින්ස්ක්‍රීන් එක දාගන්න ඕනේ කියලා. දැන් ඔයා කියනවා ඔයා තමයි ඉන්නේ ගරාජ් එකේ. ඔයා කියනවා හරි දාලා දෙන්නම් කියලා. ඕක මොකද්ද සුළු වැඩක් දාලා දෙන්නම් කියලා. දැන් මං ගාව එච්චර සල්ලිත් නෑ හරිද? දැන් මම කියනවා මේ කීයක් විතර යයිද කියලා. දැන් බලන්න ඔයාට පුළුවන් ද එකපාරම ගාන කියන්න? වීදුරුවට නම් ගාන කියන්න පුළුවන් නැති සමහරවට. මොකද නැත්තම් වා කියයි මේ වාහන ජාතියේ වීදුරුව කොහොමද දන්නේ නැහැ ගාන. දැන් අපිට එකපාරටම හිතන්නකෝ මේ ගරාජ් එකක කෙනෙක්ගෙන් වාහනේ හදන්න කීයක් යයිද කියලා ඇහුවට එයා එකපාර කියන්න පුළුවන්ද? හරියටම ගාන කියන්න පුළුවන්ද කියලා නිකන් හිතලා බලන්න. බෑනේ ඇත්තටම. හරියටම කියන්න බෑ. එයා කියයි සමහර විට මේ වගේ ගාන රුපියල් 40000ක් විතර යයි. ඒ වගේ කියන මිසක් හරියට ගාන කියන්න බෑ. හැබැයි එයා කියයි පොඩ්ඩක් ඉන්න පුළුවන් නම් මම හරියටම බලලා කියන්න කියලා. එතකොට එයා සමහර විට එයා බඩු ගන්න එයා ගාවේ වීදුරුව තියෙනවා නම් ඒ જાති වීදුරුව එයාට ගියේ ගාන හරිය අරගෙන එයා කියයි. ඒ නැත්තම් එයා මොකද කරන්නේ? ඒ වීදුරු ගන්න කෙනෙක් ගියා නම්බර එකක් අරගෙන එයා ටක් ගාලා කතා කරලා බලනවා මේ වීදුරු කීයක් වගේ වෙයිද කියලා. වීදුරුවක් කීයක් වෙයිද කියලා. එයා දැනගන්නවා 20000ක් කියලා ඔන්න වීදුරුවේ ගාන හොයා ගන්නවා. එහෙම වීදුරුවේ ගාන හොයාගෙන බලලා ඉවරලා කියනවද මේ 20000ක් විතර යයි කියලා? එයා නිකන්ද හදලා දෙන්නේ? නෑනේ. ඒ කියන්නේ ඒක අලවන්න ඕනේ ඇති. ඒක දැන් තියෙන වීදුරුව ගලවන්න ඕනේ ඇති. ඊට පස්සේ තව සමහරට මොනවා හරි කරන්න දේවල් ඇතිනේ සමහර විට මම දන්නේ නැහැ ඉතින්. මොනවා හරි දේවල් තියෙනවනම් ඒව කරන්නත් එපා. නේද? ඒ කියන්නේ එයාගේ අර ඒකට මහන්සි වෙන එකකුත් තියෙනවනේ. ඊට පස්සේ එයාගේ ලාභෙත් එපා. ඒ ඔක්කොම බලන්න එපා. ඒ ඔක්කොම බැලුවොත් එහෙම එයා ගාන කියන්න ඕනේ මොකද්ද? ටික වෙලාවක් අරගෙන එයා බලන වීදුරුවට මෙච්චරයි. සේවකයෙක් පැය දෙකක් මේකට වැඩ කරන්න ඕනේ. එහෙනම් සේවකයට පැයට 1000 ගාන ගෙවන්නේ. එහෙනම් 2000. ඊට පස්සේ මගේ ලාභෙත් එපා. එයාගේ ලාභය සාමාන්‍යයෙන් අපි හිතමු වැඩෙන් 120ක් කියලා. එතකොට මම නිකන් මෙතන ලියන්නම්. වීදුරුවට ඒක. ඊට පස්සේ සේවකයාගේ පැය 2000ක් විතර සේවකයට දෙන්න වෙනවා. ඊට පස්සේ ලාභෙකුත් එපා මේ වැඩේ. ලාභය කියලා එයා විතර යනවා. උන්න 20000ක් දෙන්නකො කියලා කියනවා. එහෙමනේ කියන්නේ නේ. 24200ක් විතර යනවා මේ කබන වඳුරනොත් එක්කනේ 24000ට කරමු 24000ට කරලා දෙන්න කියලා කරලා දෙනවා. එතකොට දැන් එයාට එයා මොකක්ද මේ කළේ? එයා අනාගතයට ගණන් හැදුවේ. එහෙනම් ඔයා මතක තියාගන්න අපිට ගිණුම් කරන්නේදී වෙච්ච තොරතුරු අරගෙන ගණන් හදන්නත් පුළුවන්. මේ ගොඩාක් සරල කරලා කියන්නේ අනාගතයට ගණන් හදන්නත් පුළුවන්. ඉතින් මේ වෙච්ච තොරතුරු අරගෙන ගණන් හදන්නේ ගණන් හදන ගිණුම්කට අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. අනාගතයේ දිහා බලලා ගණන් හදනට අපි කියනවා කළමනාකරන ගිණුම්කරණය කියලා. ඒ අනුව ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. නැත්නම් ප්‍රධාන කොටස් දෙකක් තියෙන එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය. මේ මූල්‍ය ගිණුම්කරණයදී කරන්නේ වෙච්ච දේවල් බලලා ගණන් හදනවා. ඒ කියන්නේ බැංකු ණයක් ගත්තා, ඊට පස්සේ සේවකයන්ට වැටු ගෙව්වා, විදුලි ගාස්තු ගෙව්වා, ඒ වගේ වෙච්ච දේවල් බලලා ගණන් හදනවා. අනිත් එක තමයි වෙන්න තියෙන දේවල්. තාම මං කාර් එක දුන්නෙත් නැහැ. වාහනය හදන්න දුන්නෙත් නැහැ. යාමට ගාන කිව්වා. එයා හදලා දුන්නෙත් නැහැ. ගාන කිව්වා. අන්න ඒ වගේ අනාගතයේ සඳහා ගණන් හදනට අපි කියනවා කළමනාකරන ගිණුම්කරණය. කළමනාකරන ගිණුම්කරණය කියලා. ඒ අනුව ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙකයි. මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරන ගිණුම්කරණය. ඔයා දන්නවද මූල්‍ය ගිණුම්කරණය කියන එක තමයි ඔයා 12 වසරේදී ඉගෙන ගන්න. 12 වසරේදී සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න මේක. 13 වසරේ තමයි මෙන්න මේ කළමනාකරන ගිණුම්කරණය ඉගෙන ගන්න. කළමනාකරන ගිණුම්කරණය තමයි වට කියා දෙන්නේ තීරණ ගන්න. ගිණුම්කරණයෙන් කොහොමද තීරණ ගන්න කියන එක. ගොඩාක් තියෙන මේ කළමනාකරන ගිණුම්කරණ ඇත්තටම ලස්සන කොටසක් ඒක. ඕගොල්ලෝ ගාව තියෙන, ඒ කියන්නේ ඕගොල්ලෝ ගාව තියෙන ගොඩක් හැකියා වැඩි දියුණු කරගන්න සහ ගොඩක් ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන් කළමනාකරන ගිණුම්කරණය. මම සරල උදාහරණයක් කියන්නම්. අපි මේ කළමනාකරන ගිණුම්කරණයේදී කතා කරනවා අපි හිතමු ගෙදරකට වොෂින් මැෂින් එකක් ගන්න යනවා. ගෙදරකට වොෂින් මැෂින් එකක් ගන්න ගියාම ඔයා සමහරට යනවා සිංගර් එකට යනවා. නැත්නම් අබාන්ස් එකට යනවා. නැත්නම් මොකක් හරි තව ආයතනයකට යනවා.
ගිහිල්ලා වොෂින් මැෂින් බලනවා. ඔයාට එකක් හම්බ වෙනවා රුපියල් 45000යි. තව එකක් හම්බ වෙන රුපියල් 46000ක් කියලා. දැන් ඔයා කල්පනා කරනවා මොකක්ද ගන්නෙ කියලා. දැන් ගොඩක් මිනිස්සු මේ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ? ගාන අඩු එකනේ ගන්නෙ නේ. හැබැයි අපි ගාන අඩු එක නෙමෙයි ළමයි ගන්න. එහෙනම් වැඩි එකද? නෑ. අපි ගණන් හදලා බලනවා. ගණන් හදලා බලන්නේ මොකද්ද? ගණන් හදලා බලන්නේ මේ මැෂින් එකටද වැඩිපුර විදුලියක් වැය වෙන්නේ අනිත් මැෂින් එකටද? ඊට පස්සේ මම මේක ගත්තොත් මට කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වේද මේ මැෂින් එක? අර මැෂින් එක ගත්තොත් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වේද? මම මේ මැෂින් එක ගත්තොත් මට එකපාරකට කොච්චරක් රෙදි හොදන්න පුළුවන්? ඒ වගේ බලනවා ගණන්. ඒ කියන්නේ ඒවත් ගණන් තමයි ඉතින්. ඒ කියන්නේ මේ මැෂින් එක ගන්න මම ගාන හදනවා. මේක මම වොෂින් මැෂින් එකකට කරන්නේ නැහැ. ඕගොල්ලෝ ඒක තිරුම් ගන්න ඕනේ. මේක අපි කරන්නේ මහා පරිමාණයේ ලොකු ප්‍රොජෙක්ට් එකකට සල්ලි වියදම් කරනවද නැද්ද? ඒ වගේ බලද්දි මම තේරෙන්න ඕන නිසා මේ පුංචි උදාහරණයක් ගත්තේ. ඉතින් කලමනාකරන ගිණුම් කරන්නේ හරියට දන්නවනම් ඔයගොල්ලන් ගෙදරක උනත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් මේක ස්ලයිඩ් වලින් කතා කරමු. හරි. ඒකට ළමයි ගිණුම් කරන්නේ ප්‍රභේද දෙකක් තියෙනවා. නැත්තම් ගිණුම් කරන්නේ ප්‍රධාන කොටස්. මේකට ප්‍රභේද කියනකොට ප්‍රධාන කොටස් කියනවනම් හොඳයි. ප්‍රධාන කොටස් කියන වචනේ ගොඩක් හොඳයි. නැත්තම් වර්ග කරන්න පුළුවන් ප්‍රධාන ආකාර. හරි. අපි බලමු. එතකොට ගිණුම් කරන්නේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ කියන්නේ ගිණුම් කරන විෂය අපි කතා කරන්නේ කෑලි දෙකකින්. සරලව කියනවා කෑලි දෙකකින්. එකක් මූල්‍ය ගිණුම් කරන අනිත් එක කලමනාකරන ගිණුම් කරන්නේ. හරි. එතකොට මේ ගිණුම් කරන තොරතුරු භාවිතය ගන්න පාර්ශවයන් කවුද? අර අයිතිකරුවෝ, කලමනාකරුවෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරංකරුවෝ අන්න ඒ කට්ටිය. අන්න ඒ කට්ටිය ඔයගොල්ලෝ දන්නවද ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා? අර අයිතිකරුවෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරංකරුවෝ, මූල්‍ය ආයතන, රාජ්‍ය ප්‍රජාව ඒ කට්ටිය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ගිණුම් කරන තොරතුරු භාවිතයට ගන්න පාර්ශවයන් ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. මොනවද කවුද? බලමුද අපි? ඔබට පේන්නේ නැහැ. අපි බලමු. එකක් තමයි අභ්‍යන්තර පාර්ශවයන්. අභ්‍යන්තර පාර්ශවයන්. අනිත් එක තමයි ඒකන කිව්වයිනේ බාහිර පාර්ශවය. අනුදුනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරංකරුවෝ ඒ කට්ටියගෙන් අභ්‍යන්තර පාර්ශවයන්ට අයිති වෙන්නේ කවුද කියලා නිකන් මැසේජ් එකක් හරි පුළුවන් නම් දාන්නකෝ. මේ අයිතිකරුවෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරංකරුවෝ කියන අයගෙන් අභ්‍යන්තර පාර්ශවයට අයිති වෙන්නේ කවුද කියලා මයික් එකෙන් ඔන් කරලා කියන්නත් පුළුවන් ඉතින්. මැසේජ් එකක් දාන්නත් පුළුවන්. අභ්‍යන්තර පාර්ශවයට අයිති වෙන්නේ කියුට් එක බලලා කියන්න නම් බෑ. කිව්ව හැකිද? ගිණුම් කරන තොරතුරු භාවිතයට ගන්න අභ්‍යන්තර පාර්ශවයන් කවුද කියලා එක්කෙනෙක් කිව්වනම් ඇති. මට උත්තරයක් කියලා තියෙනවා මෙන්න අයිතිකරුවෝ, කලමනාකරුවෝ, සේවකයෝ. හොඳයි. ඇත්තටම හොඳයි. මම බලාපොරොත්තු වෙන උත්තරේ තමයි මේක. අයිතිකරුවෝ, කලමනාකරුවෝ, සේවකයන් කියලා මට තව උත්තරයක් කියලා තියෙනවා. හොඳයි. මම බලාපොරොත්තු වෙන්නේ ඕක. ඇත්තටම ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ කිව්ව එක හරි. ව්‍යාපාර අධ්‍යයනයේදී නම් ඔයාලා කියපු එක හරි ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේදී නම් ඒ කියන්නේ බිස්නස් ස්ටඩීස් කියන එකේදී ඔයාලා කිව්ව එක හරි. නමුත් අපි කතා කරන්නේ ගිණුම් කරණයේදී හොඳට මතක තියාගන්න ව්‍යාපාර අධ්‍යයනයේදී අභ්‍යන්තර පාර්ශවයන් විදිහට සැලකන්නේ අයිතිකරුවෝ, කලමනාකරුවෝ, සේවකයෝ කියන තුන්දෙනා. ඒක හරි. සාමාන්‍ය පෙළ ඔයගොල්ලෝ ඉගෙන ගත්තෙත් එහෙම. නමුත් උසස් පෙළදී අභ්‍යන්තර පාර්ශවයන් එක්කෙනයි ඉන්නේ. ඒ කලමනාකරුවෝ විතරයි. කලමනාකරුවෝ විතරයි ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒගොල්ලෝ විතරයි. ඔයාට මතක නම් මම අර සංකල්පයක් කියා දුන්නා මතකද? ගිණුම් කරණයේදී ව්‍යාපාරය ඉතිකරුවන්ගෙනුයි අනිකුත් බාහිර පාර්ශවයන්ගෙන් වෙන් වෙච්ච වෙනම එකකයක් විදිහට සලකනවා කියලා. ඒකට අපි හිතන්නේ අභ්‍යන්තරේ ඉන්නේ කලමනාකරුවෝ විතරයි කියලා. ගිණුම් කරණේ තමයි මේ හිතන්නේ. අනිත් විෂයදී මේ හිතන්නේ නැහැ. ඒ වෙලේදී සාමාන්‍ය විදිහට හිතනවා. ගිණුම් කරණේ විතරක් අපි හිතනවා කලමනාකරුවෝ විතරයි ඇතුළේ ඉන්නේ. අනිත් ඔක්කොම එළියේ. මේක මතක තියාගන්න ඕනේ ඒකයි. අභ්‍යන්තර පාර්ශවයන් එක්කෙනයි ඉන්නේ. ගිණුම් කරණේදී විතරයි කලමනාකරුවෝ විතරයි. ඒකයි මම හිතුවේ ටියුට් එක බලලා කියන්න බෑ කිව්වේ ඒක තමයි. ටියුට් එකේ ඒක දාලා තියෙන්නේ. කලමනාකරුවා.
කළමනාකරුව හැර අනිත් ඔක්කොමලා බාහිර පාර්ශවයන්. අයිතිකරුවෝ. සේවකයන්. ඇයි කියන මං කියන්නම් තරංගකරුවන්, ගනුදෙනුකරුවන්. ඒ අනිත් ඔක්කොමලා අයිති වෙන්නේ මේකට. තව ඉන්න ගොඩාක් අය. ඇයි කියලා මම දැන් කියන්නම්. දැන් හිතන්න ඔයගලන් ගෙවල් ගාව තියෙන කඩේ. ඔයගලන් ගෙවල් ගාව තියෙන කඩේ අයිතිකරු කවුද? කඩේ මුදලානේ. කළමනාකරු. එයාම තමයි. එතකොට සමහර ව්‍යාපාරවල අයිතිකරුම තමයි කළමනාකරු වෙන්නේ. එතකොට ඉතින් එයා අභ්‍යන්තර පාර්ශවය ඒක ගන්න වෙනවා. ඒ හැර ඔයා හිතන්නකෝ මම අර කිව්වේ වාට සම්පත් බැංකුවේ කොටස් මිලදී ගන්න පුළුවන් කියලා නැත්නම් ඩයලොග් එකේ කොටස් මිලදී ගන්න පුළුවන් කියලා. දැන් ඔයා හිතන්නකෝ අද පන්ති වුණාට පස්සේ ඔයා CSC සයිට් එකට ගිහිල්ලා ඉවර වෙලා සම්පත් බැංකුවට යනවා. සම්පත් බැංකුවේ ඒ කියන්නේ සම්පත් බැංකුවේ ෂෙයාර්ස් තියෙන තැනට යනවා. ගිහිල්ලා බලනවා රුපියල් 55යි තියෙන්නේ. කියන්නේ එකක් රුපියල් 55යි. ඔයා බලනවා රුපියල් 55ට සම්පත් බැංකුවේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන් කියලා ඔයා කල්පනා කරලා ඔන්න ගන්නවා රුපියල් 50000ක විතර. කොටස් ගන්නවා. ඒ කියන්නේ ගත්තෑගිනේ 1000ක් විතර කොටස් 1000ක් ගන්නවා කියලා හිතන්න. කොටස් 1000ක් ගත්ත කියලා හිතන්නකො. එතකොට දැන් ඔයා සම්පත් බැංකුවේ කවුද වෙන්නේ? අයිතිකාරකෙක්. එහෙමයි කියලා ඔයා හෙට ඉඳන් ටයි එකක් දාගෙන කෝට් එකක් දාගෙන ගිහලා සම්පත් බැංකුවට ගිහිල්ලා වැඩ කරන්න යනවද? ගණන් ගන්නෙත් නෑ ඔයා. ඒකට අයිතිකරුවෙක් කියලා මොනව කරන්නද? ඔයා අයිතිකරුවෙක් විදිහට ඔයාට ඒ කියන්නේ ඔයාට ගිහිල්ලා එතන කට්ටියගෙන් මම පොලිමේ ඉන්න ඕනේ නෑ මම මේකේ අයිතිකාර කෙනෙක් නේ එහෙමයි කියලා කියාගෙන ගියොත් එහෙම කුටි කන්න වෙන්නේ. එහෙම කරන්න බෑ. ඔයා අයිතිකාර කෙනෙක් වුණා කියලා ඔයාට විශේෂ වරප්‍රසාද විදිහට හම්බ වෙන්නේ මොනවද දන්නවද? ඔයාට පුළුවන් සම්පත් බැංකුවේ අයිතිකරුවන්ගේ රැස්වීම් තියෙනවා. අපි කියන වාර්ෂික මහසභා රැස්වීම් කියලා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවට ඒගොල්ලෝ ලියුම් ගෙවනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙදි වගේ ඡන්දය ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒ වෙයි සාමාන්‍යයෙන් ඡන්දය හම්බෙන්නේ එක්කෙනෙකුට එකක් නෙමෙයි. තමන් මිලදී ගත්ත කොටස් ගන්න. ඊට පස්සේ ඔයා අයිතිකරුවෙක් නිසා ඔයාට අවුරුද්දක් පාසා ලාභාංශ හම්බ වෙනවා. අයිතිකරුවන්ට ලාභාංශ හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාට ඕන නම් කොටස් එපා වගේ නම් විකුණන්න පුළුවන් අය. කොටස් වෙළඳපොලේ විකුණන්න දාන්න පුළුවන්. ඊට පස්සේ ඒක විකුණලා ගත්ත ගානට වඩා වැඩි ගානක් විකුණලා තව ලාභයක් ගන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් තමයි පුළුවන්. ඕනනම් ඔයාට පුළුවන් ඒ වාගාව තියෙන කොටස් ටික වෙන ආයතනයක ඇපයක් විදිහට තියෙන නෑක් ගන්න. ඒ වගේ දේවල් හැර ඔයාට ගිහිල්ලා මම මේක අයිතිකාර කෙනෙක් මට පෝලිං වල ඉන්න බෑ. ඒ වගේ කියන්න හැදුවොත් ඒවට මොකද කරන්න බෑ. ඒ කියන්නේ අර විශේෂ වරප්‍රසාද කියලා වෙන දේවල් මොකුත් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ ඔයා සල්ලි දුන්නට ඔයාට ලාභාංශ හම්බ වෙනවා. ඔයා ගත්ත ගානට වඩා වැඩි ගානකට විකුණන්න පුළුවන්. ඔය රැස්වීමට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් විතරයි. ඒ හැර ඔයා ගිහිල්ලා ගණන් හදන්න පොත් ඉල්ලලා ඒව කරන්න හරියන්නේ නැහැ. හැබැයි ඔයාට පොත් බලන්න දෙනවා. බලන්න දෙනවා කියලා කියන්නේ ඔයා ඇහුවොත් මට මේකේ මට මේ ගිය අවුරුද්දේ ලාභය බලා ගන්න ඕනේ කියලා ඔයා කිව්වොත් මට මේ ඇනුවල් රිපෝට් එක දෙන්න කියලා ඒගොල්ලෝ දෙනවා. ඒගොල්ලෝ දෙනවා. ඒක දෙනවා. ඒක ඕනේ කෙනෙකුට දෙනවා. ඔයාටත් දෙනවා. සේවකයෙකුටත් දෙනවා. තරංකරුවෙකුටත් දෙනවා. ඒ කියන්නේ කමර්ෂල් බැංකුවේ කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවත් දෙනවා ඒක. ඒක ඕනෙම කෙනෙකුට දෙනවා. ඒවට කියන්නේ මූල්‍ය ප්‍රකාශන කියලා. අර මං කිව්වේ ඕනෙම කෙනෙකුට දෙනවා කියලා, තොරතුරු සපයනවා කියලා, තොරතුරු සපයන්නේ මූල්‍ය ප්‍රකාශන. ඒව ඕනෙ කෙනෙකුට බලන්න දෙනවා. හැබැයි ඔයාලා දන්නවද කලමනාකරෝ විතරක් තියාගන්න තොරතුරුත් තියෙනවා. ඒව ඔයාට දෙන්නේ නැහැ කවුරුත්. ඒකයි මං කිව්වේ ගිණුම්කරණයේදී ගිණුම්කරණයේ විශේෂ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා මං කලින් කිව්වා වගේම. මූල්‍ය ගිණුම්කරණයයි කලමනාකරණ ගිණුම්කරණයයි. ගිණුම්කරණයේ තොරතුරු භාවිතයට ගන්න පාර්ශ්ව නම් දෙකක් තියෙනවා. එකක් අභ්‍යන්තර පාර්ශ්වයෙන් අනිත් කෙනා බාහිර පාර්ශ්වයෙන්. ඒකට ඔයාලට තේරෙන්න ඕනේ දැන් අභ්‍යන්තර පාර්ශ්වයන් විදිහට ඉන්නේ කලමනාකරුවනේ. කලමනාකරුවන්ට ඕනේ කරන තීරණ ගන්න තොරතුරු දෙන්නේ කලමනාකරණ ගිණුම්කරණය. බාහිර පාර්ශ්වයෙන්ට තොරතුරු දෙන්නේ මූල්‍ය ගිණුම්කරණයෙන් කියලා. එතකොට ඔයාට ඔයා අයිතිකරුවෙක් වුණාට ඔයාට බෑ අභ්‍යන්තර පාර්ශ්වයන්ගේ ගිහිල්ලා ගිණුම් වාර්ත ගන්න. ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඔයා අයිතිකාරයෙක් කියලා ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඒගොල්ලෝ දෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා ළමයි. මම හිතනවා පොඩ්ඩක් ඔලුවට වැටෙන්නේ නැති කියලා මේ කිව්ව කතාව. ඊට පස්සේ මේ ගිණුම්කරණය අපි බලමු. දැන් මේක මම මේ කෑලි කෑලි කියා දෙන ටික පස්සේ එකට අමුණනවා. හරිද? එතකල් හොඳට අහගෙන ඉන්න. දැන් මම කිව්වා ගිණුම්කරණයේ ප්‍රභේද දෙකක් තියෙනවා. මූල්‍ය ගිණුම්කරණය, කලමනාකරණ ගිණුම්කරණය. ගිණුම්කරණයේ තොරතුරු භාවිතයට ගන්න පාර්ශ්ව දෙකක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තර පාර්ශ්ව, කලමනාකරව විතරයි අභ්‍යන්තර පාර්ශ්වයට අයිති වෙන්නේ. අනිත් එක්කෙනා බාහිර පාර්ශ්වයන්. බාහිර පාර්ශ්වයන්ට කලමනාකරුව නැතුව අනිත් ඔක්කොමලා අයිති වෙන්නේ බාහිර පාර්ශ්වයන්ට. අයිතිකරුවොත් ඇතුළුව.
ඊට පස්සේ දැන් මම කතා කරන්නේ ගිණුම් කරන්නේ ක්‍රියාවලිය. දැන් උදාහරණයක් විදිහට ෂර්ට් එකක් මම ෂර්ට් එකක් අඳන් ඉන්නවා. මේ ෂර්ට් එක හදලා තියෙන්නේ ක්‍රියාවලියකින්. ඔයගොල්ලෝ දන්නවද ඒක? දන්නවනේ. සාමාන්‍යයෙන් ක්‍රියාවලියක් ඕනෙම ක්‍රියාවලියක යෙදවමු. ඊට පස්සේ ක්‍රියාවලියක් තියෙනවා. ඕනෙම ක්‍රියාවලියක මේ පියවර තුන තියෙනවා තමයි. ක්‍රියාවලිය process එකක් කියලා කියනවා. නිමවුම output එකක් කියලා කියනවා. ඕනෙම ක්‍රියාවලියක පියවර තුනයි. යෙදවුම් ක්‍රියාවලිය නිමවුම. මම ෂර්ට් එකක් ගන්නම්කෝ. මේ ෂර්ට් එක කියන එක නිමවුමද යෙදවුමද? නිමවුමනේ ෂර්ට් එකක් කියලා කියන්නේ. ෂර්ට් එකක් කියලා කියන්නේ නිමවුමක්. හරි ෂර්ට් එක කියන්නේ නිමවුමක්. ඒතකොට මේ ෂර්ට් එක කියන නිමවුම හැදිලා තියෙන්නේ කොහොමද? යෙදවුම් වෙන්නේ මොනවද? රෙදි නූල් බොත්තම්. රෙදි නූල් බොත්තම් ඒ වගේ දේවල් වලින්නේ නේ. ඕනනම් මහන මැෂින් ඒ වගේ දේවල් තමයි අපි යෙදෙදර භාවිතා කරන්නේ. තව ඇඟලුම් සේවිකාවක් එයත් ඉන්නවා ඉතින්. එයත් යෙදවුමක් තමයි. ක්‍රියාවලිය වෙන්නේ. ක්‍රියාවලිය වෙන්නේ රෙදි කැපීම. ඊට පස්සේ රෙදි මැසීම. ඊට පස්සේ ඕනනම් අයන් කිරීම. ඊට පස්සේ සාක්කු ඇල්ලීම. මේ වගේ දේවල් තමයි ක්‍රියාවලිය වෙන්නේ. නිමවුම වෙන්නේ ෂර්ට් එක. දැන් අපි තුමු පාන්ගිඩියක්. පාන්ගිඩියක් කියන්නේ නිමවුම. පාන්ගිඩියක් වුණත් හැදිලා තියෙන්නේ ක්‍රියාවලියකින්. කොහොමද? තිරිඟු පිටි, ඊස්ට්, තව ඕනනම් සීනි නැත්නම් බටර් වගේ දේවල්, වතුර ඒ වගේ දේවල් යෙදවුම් විදිහට පාවිච්චි කරනවා. ක්‍රියාවලිය පිටි ඇනීම, පිටි පිපීමට තිබීම, පාන් අච්චු වලට දැමීම, පාන් පිලිස්සීම, ඒ වගේ දේවල් ක්‍රියාවලිය වෙන්නේ. නිමවුම වෙන්නේ පාන්ගිඩිය නැත්නම් පනිස් ගෙඩිය. ඒකට ගිණුම් කරණයක් මේ වගේ. යෙදවුමක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, නිමවුමක් තියෙන ක්‍රියාවලිය. දැන් ගිණුම් කරණේ ක්‍රියාවලියක් නම් ඕනෙම ක්‍රියාවලියක පියවර තුනයි. යෙදවුම්, ක්‍රියාවලිය, නිමවුම්. අපි බලමු. ගිණුම් කරණේ යෙදවුම් වෙන්නේ මොනවද කියලා? ගිණුම් කරණේ යෙදවුම් වෙන්නේ නම් ළමයි මොනවද දන්නවද? මම ඒක කහපාටි ලියන්න. ගනුදෙනු. ගනුදෙනු තමයි ගිණුම් කරණේ යෙදවුම් වෙන්නේ. මොනවද මේ ගනුදෙනු කියන්නේ? ගනුදෙනු කියන්නේද? භාණ්ඩ ගත්තා. භාණ්ඩ වික්කා. බැංකු ණයක් ගත්තා. බැංකු ණය ගෙව්වා. අයිතිකරු සල්ලි දුන්නා. ඊට පස්සේ බැංකු ණය පොලී ගෙව්වා. විදුලි ගාස්තු ගෙව්වා. ඕක තමයි ගනුදෙනු. ගනුදෙනු කියන්නේ ඒවට. ඒව තමයි ගිණුම් කරණේ යෙදවුම් වෙන්නේ. ක්‍රියාවලිය වෙන්නේ. ඒවා මුලින්ම එකතු කරගන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලගේ ගෙදර විදුලි ගාස්තු ගෙවුවා කියලා ඔයාලා දැනගන්නේ කොහොමද? ඔයාලගේ ගෙදර විදුලි ගාස්තු ගෙවුවාම දැනගන්නේ කොහොමද? ඔයගොල්ලෝ විදුලි බල මණ්ඩලයට ගිහිල්ලා සල්ලි ගෙවුවට පස්සේ විදුලි බල මණ්ඩලය මොකද කරන්නේ? අර විදුලි බිලෙන් කෑල්ලක් වට දෙනවනේ දිරලා. අන්න ඒවා එකතු කරගන්න. ගනුදෙනු එකතු කරගන්න ඒවයි. ඒක ඔයා කල්පනා කරයි. හැමෝටම විදුලි ඒ වගේ දෙන්නේ නැහැ නේ කියලා. ඔව්. දැන් අපි 3 wheel එක ගියාට අපිට 3 wheel එක ගියත් ගනුදෙනුවක් නේ. අපි සල්ලි දීලා 3 wheel එකේ යනවා. අපේ ගෙදර එකේ යනවා නම් ඒක ගනුදෙනුවක් නෙමෙයි. අපි වෙන කෙනෙක්ගේ 3 wheel එක ගිහලා සල්ලි දුන්නා නම් අන්න ඒක ගනුදෙනුවක්. එතකොට බිලක් හම්බ වෙනවද නැහැ. ඒවට අපි බිල් ලියා ගන්න ඕන. දැන් අපි බස් එකේ ගියාම ටිකට් එකක් දෙන්නේ. ඒ වගේ. ඒ කියන්නේ හැම ගනුදෙනුවකටම බිල් හොයා ගන්න ඕන. හොයා ගන්න ඕනේ කියන්නේ එක්කෝ ඉල්ල ගන්න ඕන. දෙන්නේ නැත්නම් අපිම ලියා ගන්න. ඒ වයින් තමයි එකතු කරගන්නේ ගණු. අපි යට කියනවා ගනුදෙනු රැස් කිරීම කියලා. ගනුදෙනු රැස් කිරීම කියලා කියනවා. එකතු කරගන්නවා. ගිණුම් කරන්නේදී මේක කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක කරන්නේ නැහැ ඕගොල්ලෝ නා. මොකද ඕගොල්ලන්ට මේවා දෙනවා. ඔයාලා ගිහිල්ලා මේව රැස් කරන්නේ නැහැ. මේව කරන්නේ සාමාන්‍යයෙන් අර අපි රැකියා ස්ථානයක් ගත්තොත් සාමාන්‍යයෙන් මේක දැන් හිතනවා මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයාට හම්බ වෙනවා. ඔයා ගිහිල්ලා බිල් එකතු කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඔයාට මේක හම්බ වෙනවා. වෙන කෙනෙක් හරි කරලා දෙනවා ඔයාට. නැත්තම් ගනුදෙනු අපි ගනුදෙනු කටවම කියන්නේ ඔයා බිල දෙන්න කියලා. නැත්තම් ඔයා දැකලා ඇති අපි බැංකුවක සල්ලි දානකොට ඔයා දැකලා ඇති ඒ සල්ලි දාන කොලේ පිටපත් දෙකක් තියෙනවා. එක කොලයක් ඒගොල්ලෝ තියාගන්න එක කොලයක් අපිට දෙනවා. ඒ කියන්නේ හැම ගනුදෙනුවකම ඒ කියන්නේ බැංකුවක් සල්ලි හම්බුණා කියලා කොලයක් තියාගෙන ඔයාටත් සල්ලි දැම්ම කියලා කොලයක් දෙනවා. ඕක හැමතැනකම තියෙනවා. අපි කඩේකින් ගිහිල්ලා ෂර්ට් එකක් මිලදී ගත්තා. ඔයාට බිලක් ඉරලා දෙනවනේ. ඒකෝල ඔයා කල්පනා කරා ඒගොල්ලෝ බිලක් තියාගත්තේ නැහැ නේ කියලා. ඒගොල්ලෝ තියාගත්තේ නැහැ. නමුත් මේ මැෂින් එකෙන් පුළුවන් සමරියක් ගන්න. ඒ කියන්නේ පුළුවන් ඒ දවසේදී අද දවසේදී ඇඳුම් ඒ කියන්නේ කීයක් බිල් කැඩුවද ඒකේ ටෝටල් එක සම්පූර්ණ වටිනාකම කීයද? ඒ වගේ බිලක් ගන්න පුළුවන්, සමරියක් ගන්න පුළුවන්, සාරාංශයක්. ඒතකොට ඒක තමයි යාගේ බිල වෙන්නේ. කියන්නේ ගනුදෙනු රැස් කරගත්ත කොලේ වෙන්නේ. ඒව එකතු කරගන්න. ඊට පස්සේ ඒවා මුලින්ම
වාර්තා කරනවා. වාර්තා කරනවා කියලා කියන්නේ ඒවා ලියන්න පොත් පන්තියක් තියෙනවා. ඔයගොල්ලෝ ඉගෙනගෙන නැති කොමර්ස් කරා නම් ඔය මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගණන් ජර්නලේ, විකුණුම් ජර්නලේ අන්න ඒ වගේ වාර්තා කරනවා. ඒවා නෙමෙයි තියෙන්නේ. ඒ වගේ අපි බලමු වාර්තා කිරීම කරනවා. ඊට පස්සේ වාර්තා කරනවා, සාරාංශ කරනවා, ශේෂ පිළිතුරු හදනවා. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා ක්‍රියාවලිය ඇතුලේ. සාමාන්‍ය මේ ටික ඔක්කොම ඉවර වෙනවා ඔයගොල්ලන්ගේ 12 වසර ඉවර වෙනකොට. හරි. ඊට පස්සේ නිමවුම වෙන්නේ මොකක්ද දන්නවද? මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන. මේක තමයි නිමවුම වෙන්නේ. හරි. එතකොට අපි කතා කරමු ළමයි. දැන් මම සරල වශයෙන් කතා කළේ ගිණුම්කරණය කියලා කියන්නේ ක්‍රියාව. ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, නිමවුමක් තියෙනවා. හරිද? දැන් මම මතක් කරලා ගෙනත් ඉන්නම්. ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකයි. මුල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය. ඒ වගේම ගිණුම් කරන තොරතුරු භාවිතයට ගන්න පාර්ශවත් දෙකයි. අභ්‍යන්තර පාර්ශවයන්, බාහිර පාර්ශවයන් කියලා. හරි. ඊට පස්සේ අපි තවදුරටත් සාකච්ඡා කිරීම කළා ගිණුම්කරණයේ ක්‍රියාවලිය. හරි. දැන් ඒ ටික මතක තියාගෙන අපි ඊළඟ කොටස. මූල්‍ය ගිණුම්කරණය. දැන් අපි කතා කරන්නේ මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක් වෙන්න පුළුවන්? මූල්‍ය ගිණුම්කරණය කියලා කියන ළමයි ගිණුම් කරන ඒකකයක. ඒ කියන්නේ අර පුද්ගලයෙක් වෙනුවෙන්, ව්‍යාපාරයක් වෙනුවෙන්, රටක් වෙනුවෙන් අන්න ඒ වගේ ගිණුම් කරන ඒකකයක අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු ගිණුම් කරන ඒකකයක අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු ආර්ථික තීරණ ගැනීමට සුදුසු වන ආකාරයෙන් සකස් කර ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශ්වයන්ට සැපීම. අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. බලමුද? මම ලියන්නද ඒක? නෑ මම බලමුනේ. ලියන්න ගියොත් වෙලා යනවා. බලන්න. ගිණුම් කරන ඒකකයක. ඔයගොල්ලෝ මෙතන ඉන්න හැමෝම දන්නවා ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. ගිණුම් කරන ඒකකයක. ගිණුම් කරන ඒකක පහක් තියෙනනේ මතක නේද? පුද්ගලයෙක්, ව්‍යාපාරයක් ඒ වගේ. අතීත මතකනේ මං කිව්වා මූල්‍ය ගිණුම් කරන සපයන්නේ අතීත තොරතුරු කියලා. අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ. ගනුදෙනු හා සිද්ධීන් කර බැංකු ණය ගත්තා, බැංකු ණය ගෙවුවා, භාණ්ඩ ගත්තා, භාණ්ඩ විකන්නේ. අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට. ඒ කියන්නේ මේ මුදල් මූල්‍යමය පැත්ත කියන එක. ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු වන ආකාරයට සකස් කර බාහිර පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීම. ඒක ඔයාලා මතක තියාගන්න. මූල්‍ය ගිණුම්කරණයෙන් තොරතුරු දෙන්නේ කාටද? බාහිර පාර්ශ්වයන්. මූල්‍ය ගිණුම්කරණයෙන් තොරතුරු දෙන්නේ බාහිර පාර්ශ්වයන්ට. ගිණුම් කරන ඒකකයක අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු වන ආකාරයට සකස් කර බාහිර පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීම. ඒ කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. අපි බලමුද කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ඒවයි නිර්වචන මතක තියාගන්න වෙනවා. මම ඔයාලට ටෙස්ට් එකකුත් දෙනවා කියලා කිව්වනේ. කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන ළමයි ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට. ඒ කියන්නේ ළමයි දැන් අපි ගත්තොත් ව්‍යාපාරයක එක එක කළමනාකරුවෝ මට්ටම් ඉන්නවා. දැන් අපි ගත්තොත් මෙහෙම මම මේ අදින්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක්. දැන් අපි ගත්තොත් මේ පල්ලෙහායින් මේ කියන්නේ ව්‍යාපාර ආයතනය කියන කළමනාකරණේ ත්‍රිකෝණය නිරූපණය වෙන්නේ. මේ ඉන්නේ පහළ පෙළ කළමනාකරුවා. මේ ඉන්නේ පය. මේ ඉන්නේ ඉහළ පෙළ කළමනාකරුවා. මේ ඉන්නේ මැද පෙළ කළමනාකරුවා. දැන් බලන්න මේකට ඉහළ පෙළ. මේ මං ඇන්දේ ව්‍යාපාරයක ඉන්න කළමනාකරුවෝ වර්ග. මේ උඩම ඉන්නවා ටික දෙනෙක්. ඊට පස්සේ කට්ටිය ටිකක් ඉන්නවා. ගොඩාක් ඉන්නේ පහළ පෙළ කට්ටිය. ඒ කියන්නේ මේ වගේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න මම ගන්න ගාමන්ට් එකක් මම ගන්න ලංකාව පුරාම ශාඛා තියෙන ගාමන්ට් එකක්. එතකොට මම මේ ගන්න මේක බියගම තියෙනවා කියලා. බියගම තියෙන මෙහෙම ගාමන්ට් එකක්. ඒකේ ඉන්නවා ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක්. මම ගන්න PM කියලා. නිෂ්පාදන කළමනාකරුවෙක් ඉන්නවා. ඊට පස්සේ ඒක ඉන්නවා FM කෙනෙක්. ඒ කියන්නේ මූල්‍ය කළමනාකරුවෙක්, ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තව මේක ඉන්නවා කියලා ගන්නකො MM කෙනෙක්, මාකටිං මැනේජර් කෙනෙක්. අලෙවි කළමනාකරුවෙක් ඉන්නවා. තව මේක ගන්න මම HRM ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරුවෙකුත් ඉන්නවා. දැන් මේගොල්ලන්ගේ ප්‍රධානියා කවුද කියලා දන්නවද? හරි මම මේක පොඩ්ඩක් කියලා දීලා ඉන්නම්කෝ. මේ මම ඇන්දේ ගම්පහ ඒ කියන්නේ බියගම ප්‍රදේශයේ ගාමන්ට් එකක් තියෙනවා. අක්මිනේ ගොඩක් තියෙනවා. ඒවැ ඉන්න එක ආයතනයක සැකැස්ම. ඒ කියන්නේ ඉන්නවා එකේ PM කියලා කෙනෙක්. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් මැනේජර්. එයා තමයි ඇඳුම් හරියට මහනවද ඒ ටික බලන්නේ එයා. ඊට පස්සේ FM ෆයිනෑන්ස් මැනේජර්. එයා තමයි මූල්‍ය පැත්ත මුදල් සම්බන්ධ ගනුදෙනු සම්බන්ධයෙන් ඉන්න ප්‍රධානියා තමයි එයා. ඊට පස්සේ MM එයා තමයි භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉන්න ප්‍රධාන කෙනා එයා. මාකටිං මැනේජර් අලෙවි කළමනාකරුවා. ඊට පස්සේ සේවකයන් බඳවා ගැනීම සේවකයන්ගේ ගැටලු වැටුප් ගෙවීම වගේ සම්බන්ධව ඉන්නේ HRM කියන කෙනෙක්. ඔන්න ඔය වගේ එක එක ප්‍රධානීන් 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාගෙම මේගොල්ලෝ යටතේ සමාජ සේවකයෝ ඔක්කොමලා ඉන්නේ. ඊට පස්සේ මේගොල්ලන්ගේ
ප්‍රධානිය කවුද දන්නවද? මේ 4 දෙනාගේ GM ජෙනරල් මැනේජර් කියලා අපි කියනවා. හරි. ඕක තමයි ඔන්න ගම්පහ ශාඛාවේ තත්ත්වය. ඔය වගේමයි ළමයි අපි හිතමු තව ශාඛාවක් තියෙනවා කියලා. ඔන්න ඒකෙත් ඉන්න මේ 4 දෙනා. මේ 4 දෙනාම කියන්නේ මේ 4 දෙනාම නෙමෙයි. ඒ පෝස්ට් එකේම තව කට්ටිය ඉන්නවා. මම ඒකත් අඳින්නම්කෝ මෙහෙම. EM FM MM HRM. සාමාන්‍ය මේ පෝස්ට් එකට යන්න මේ MM මට්ටමට යන්න ළමයි ඩිග්‍රියක් තියෙන්න ඕනේ. උපාධිය තියෙන්න ඕනේ. උපාධිය නැතුව යන්න බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ කැම්පස් ගිහිල්ලා ඇවිල්ලා ඔයගොල්ලෝ රැකියාවට ගියොත් එකපාරටම යන්න බෑ. පොඩි පුහුණු කාලයකින් වගේ පස්සේ ගිය හැකි. මැනේජර් කෙනෙක් විදිහට. මේගොල්ලන්ගේ සාමාන්‍ය වැටුප කොහොමද දන්නවද තියෙන්නේ? සාමාන්‍යයෙන් රජයේ වගේ නම් 60000න් උඩ වගේ තියෙන්නේ. රාජ්‍යාංශේ නම් පුද්ගලික අංශේ නම් 0.5ක වගේ වැටුපක් හම්බ වෙනවා. ඒ කියන්නේ ලක්ෂයෙන් උඩ වගේ හම්බ වෙනවා. ඉතින් පුද්ගලික අංශේ නම් ලක්ෂයට වඩා වැඩි මේගොල්ලන්ගේ වැටුප. රාජ්‍ය අංශේ නම් 50000න් වැඩි. කියන්නේ 60000ට වඩා වැඩි. 75000 80000 වගේ තමයි තියෙන්නේ. එහෙම තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ඒකෙත් ඉන්නව ලොක්කෙක් GM කියලා. හරිද? දැන් ඔයා දන්නවද මේ වගේ තව ශාඛා තියෙන්න පුළුවන්. ඒගොල්ලන්ගෙත් ඉන්නව ලොක්කෙක්. එයාට කියන්නේ මොකක්ද දන්නවද? MD කියලා. සමහර තැන්වල මේකට වෙන වචනක් තියෙනවා. C නෙමෙයි ඕනේ. චාමන් කියලා කියනවා. CEO කියලා කියනවා. Senior Executive Officer CEO කියලාත් කියනවා. ඒ ආයතන යන වෙනස් වෙනවා. ඉතින් බලන්න මේකේ තියෙන මේ මොකේක හැඩයක්ද? මොකේක හැඩයක්ද තියෙන්නේ මේ? ඒක තමයි මේ ඉහළ පෙළ කළමනාකරු ඉන්නේ ටිකයි. මධ්‍ය පෙළයි ඉන්නවා ඊට වඩා ටිකක් වැඩි. පළමු පෙළ තමයි වැඩිපුරම ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේගොල්ලන්ගේ අට සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ නම් ලක්ෂ 2කින් වගේ එහාට තියෙන්නේ. ලක්ෂ 2කින් වගේ එහාට තියෙන්නේ. රාජ්‍යාංශය නම් අඩුයි. පුද්ගලික අංශය නම් ලක්ෂ 2කින් එහාට තියෙන්නේ. මේගොල්ලන්ගේ සාමාන්‍ය ඉතින් එක්ක ලක්ෂ 5 5න් එහාට ඊට පිටරට යනවා. මේ වගේ දේවල් තමයි ගොඩක් තියෙන්නේ. වාහනයක් දෙනවා ඒගොල්ලන්ට. ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරන්න ඕගොල්ලෝ කවුද ඉන්නේ කියලා. මේ මෙතනින් පල්ලෙහා තමයි අර සාමාන්‍යයෙන් ඉන්න කට්ටිය කියන්නේ ඩිප්ලෝමා වගේ කරලා යන කට්ටිය ඉන්නේ මේ පල්ලෙහා. එක්සිකියුටිව්ලා. ඒගොල්ලොත් ඉන්නවා ඉතින් මේ පල්ලෙහා. එක එක සුපර්වයිසර් ඒ වගේ කට්ටිය ඉන්නේ මේ පල්ලෙහා. ඊට පස්සේ පල්ලෙහා සේවකයෝ. එහෙම ගොඩාක් ඉන්නවා ඉතින් තාම මෙහෙම යනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් වෙන වැඩේ. වෙන දේ. ඉතින් මේ කලමනාකරන ගිණුම් කරන තොරතුරු සපයන්නේ කාටද දන්නවද? මේගොල්ලන්ට. ඒ කියන්නේ ආයතනයේ ඉන්න සියලුම කලමනාකරන මට්ටම් වලට. මට්ටම් කියන්නේ ඉහළ පෙළ කලමනාකරුවෝ, පහළ පෙළ කලමනාකරුවෝ, මැද පෙළ කලමනාකරුවෝ. ආයතනයක සියලුම කලමනාකරන මට්ටම් වලට. ආයතනයක සියලුම කලමනාකරන මට්ටම් වලට. තීරණ ගැනීම, වගකීම් ඉටු කිරීම, තීරණ ගැනීම, වගකීම් ඉටු කිරීමට හැකිවන පරිදි මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු. අන්න මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු. ඒ කියන්නේ මුදලින්ම ඉන්න පුළුවන් ඒවත් දෙනවා. මුදලින්ම ඉන්න බැරි ඒවත් දෙනවා. දැන් ඔයාට මතක ඇති අපි ගිණුම් කරන නිර්වචනය කතා කරද්දී කිව්ව මුදලින්ම ඉන්න පුළුවන් ඒවා විතරයි කියලා. නමුත් කලමනාකරන ගිණුම් කරන කියන කොටසදී මුදලින්ම ඉන්න බැරි දේවලුත් දෙනවා. ඒවත් වැදගත් වෙනවා මේගොල්ලන්ට. මොකද මේගොල්ලෝ තීරණ ගන්න එකනේ කරන්නේ. එතකොට මුදලින්ම ඉන්න බැරි දේවලුත් වැදගත් වෙනවා. ඒකත් වැදගත් වෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් හිතමු අපි ගණන් හදන්නේ කාසේල් එකක් පැත්තෙන් කියලා. අපේ ව්‍යාපාරේ කාසේල් එකක්. එතකොට දැන් ඔයගොල්ලන්ට මේව වැඩ හැමදේම වැදගත් වෙන එකයි මම කියන්නේ. අපි ගණන් හදන්නේ කාසේල් එකක්. වාහන සේල් එකක් පැත්තේ. ඔන්න දැන් ඒ වාහන සේල් එකේ කට්ටිය දැන් අපි හිතමු මූල්‍ය ගිණුම් කරන්නේ පැත්ත විතරයි නම් මුලින්ම ඉන්න පුළුවන් දේවල් විතරයිනේ බලන්නේ. හැබැයි දැන් හිතන්න රජයේ තීරණය කරනවා ලබන අවුරුද්දේ ඉඳන් රටට වාහන ගෙන්නන්න ඕනේ කියලා. ඒ කියන්නේ වාහන ගෙන්නන්න අවසරය දෙන්න ඕනේ කියලා රජයේ තීරණය කරනවා. ඒක මූල්‍යමය නොවන තොරතුරක්. රජයේ ඊළඟ අවුරුද්දේ තීරණය කරන්න ඉන්නවලු වාහන ගෙන්නන්න දෙනවා කියලා ලබන අවුරුද්දේ ඉඳන්. දැන් දෙන්නේ නැහනේ නේ? දන්නවනේ ඒක. දැන් වාහන ගෙන්නන්න දෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍ය වාහනයක මිල අනවශ්‍ය ලෙස වැඩි වෙලා තියෙනවා. මේ මෑත කාලයක ඒ කියන්නේ දැන් මේ වර්තමානයේ වාහන මිල අනවශ්‍ය ලෙස වැඩි වෙලා තියෙනවා. ත්‍රිවිරෝධ රථයක මිල මං හිතන්නේ ලක්ෂ 10 පැනලා තියෙනවා දැන් වෙනකොට. ඉතින් ඒ වගේ අනවශ්‍ය ලෙස මිල වැඩිවීමක් වෙලා තියෙනවා. එතකොට උන ලබන අවුරුද්දේ ජනවාරි මාසෙ ඉඳලා වාහන ගෙන්නන්න අවසරය දෙනවා කියලා කිව්වොත් රජය අපි හිතමු කියනවා කියලා ආරංචි වෙනවා කාසේල් එකට. ඒක මූල්‍යමය නොවන තොරතුරක්. එතකොට ඒගොල්ලෝ මොකද දන්නවද කරන්නේ? ටක් ගාලා ඒගොල්ලෝ ගාව තියෙන වාහන ටික අනිත් අයට වඩා ටිකක් හර මිල අඩුවෙන් දාලා විකුණන්න යනවා. මොකද දන්නවද හේතුව? ලබන අවුරුද්ද වෙනකල් තියාගෙන හිටියොත් මේ ගණන් වලට මේක දෙන්න වෙන්නේ නැහැ. මම කියන එක තේරෙනවා කියලා මම හිතනවා. උදාහරණයක් විදිහට හිතන්න ලංකාවේම ත්‍රිරෝද රථ අලෙවි කරන කට්ටිය රුපියල් ලක්ෂ 12කට නම් ත්‍රිවිල් එක විකුණන්නේ. මමත් රුපියල් ලක්ෂ 12ට තමයි විකුණන්නේ. හරිද? හැබැයි මට ආරංචි වෙනවා
රජය ලබන අවුරුද්දම වාහන ගෙන්නන්න දෙනවා කියලා. එතකොට ෆ්‍රී වීල් එකක් සාමාන්‍ය ලක්ෂ 5කට විතර ගන්න පුළුවන් අලුත් එකක්. දැන් අපි විකුණන්නේ පාවිච්චි කරපුවා. අලුත් එකක් ගන්න පුළුවන් ලක්ෂ 5කට විතර. ඒ පාවිච්චි කරපු එකක් ලක්ෂ 12ට විකුණනවා. එතකොට මොකද වෙන්නේ? මම තීරණය කරනවා දැන් මම ජනවාරි මාස වෙනකල් තියන් හිටියොත් මට මේක කවදාකවත් ලක්ෂ 12කට විකුණ ගන්න වෙන්නේ නැහැ. ලක්ෂ 5කට විකුණ ගන්න වෙන්නේ නැහැ. මම මොකද කරන්නේ? මම අනිත් අය ලක්ෂ 12ට විකුණනකොට මම මොකද කරන්නේ? ලක්ෂ 11කට විකුණනවා. මම ලක්ෂ 11කට විකුණන්න දාපු ගමන් මිනිස්සු ගන්නෙ මගේ එක. මොකද මගේ එකනේ දැන් අඩු. ඉතින් බලන්න මම අර අනාගතයේදී වෙන තීරණය මම පාවිච්චි කළා මගේ කලමනාකරන ගිණුම් කරන්නේ. මේක කරන්නේ කලමනාකරන. කියන්නේ අනාගත තොරතුරක් මම වර්තමානයේදී පාවිච්චි කළා. කලමනාකරනදී කරන්නේ ඒක. ඒ කියන්නේ අපි අනාගතයේදී බලලා තමයි වැඩ කරන්නේ. ඒක තමයි කලමනාකරන ගිණුම් කරන්නේ කරන්නේ. එතකොට මූල්‍ය නොවන තොරතුරුත් අවශ්‍ය වෙනවා. අපි බලමු නිර්වචන. ආයතනයක සියලුම කලමනාකරන මට්ටම් වලට අවශ්‍ය වෙන පරිදි මේ කලමනාකරන මට්ටම් කිව්වේ මම අර ඇන්දේ පළමු පෙළ, දෙවන පෙළ, මැද පෙළ කියලා. පළමු පෙළ, මැද පෙළ, පහළ පෙළ කියලා අනිකුත් සියලුම කලමනාකරන මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම, ප්ලෑන් කරන්න, පාලනය කරන්න, තීරණ ගන්න, වගකීම් ඉටු කරන්න හැකිවනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සපයන එක තමයි කලමනාකරන ගිණුම් කරන්නේ ආරම්භ වෙන්නේ. මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීම කියන එක. හරි. මේ නිර්වචනයත් බලා ගන්න වෙනවා. හරි. ඊට පස්සේ දැන් ඔයගලන්ට මතක ඇති ගිණුම් කරන්නේ ක්‍රියාවලියක් කියලා කතා කළා නේද? එතකොට මේ ගිණුම් කරන ක්‍රියාවලිය ගත්තොත් කලමනාකරණයටත් ගිණුම් කරන ක්‍රියාවලියක් තියෙනවා. මූල්‍ය ගිණුම් කරනටත් ගිණුම් කරන ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ගිණුම් කරන ක්‍රියාවලි දෙකක් තියෙනවා. අන්න ඒකත් අපි කතා කරමු. හරි. ඊට පස්සේ මම ටියුට් එකට ගිහින් ඊටු ටික කතා කරන්නම්. ඊ ටික දාලා නැහැ ස්ලයිඩ් වලට. හරි. අපි යන් ටියුට් එකට. මෙන්න තියෙනවා. ගිණුම් කරන්නේ ප්‍රභේද සහ ගිණුම් කරන තොරතුරු භාවිතයට ගන්නා ප්‍රධාන පාර්ශ්ව වැස්. හරි. අපි මෙතන අපි පොඩ්ඩක් මෙහෙම අදගමු. ගිණුම් කරන කියන විෂය තමයි මේ කොටස් දෙකකට කැඩිලා තියෙන්නේ. මේක දාලා තියෙනවද? මෙතනක් තියෙනවා. කමන්නේ මෙතන අපි අදගමුකෝ. පැන්සලෙන් වගේ දාගමු. මූල්‍ය ගිණුම් කරණය. ඒ කියන්නේ ගිණුම් කරණයේ ප්‍රධාන කොටස් දෙකයි කියන එක තමයි මට මේ කියා දෙන්න උවමනාව තියෙන්නේ. මූල්‍ය ගිණුම් කරණය අනිත් එක කලමනාකරන ගිණුම් කරණය. ඔය විදිහට කොටස් දෙකයි. හරි ඊට පස්සේ අපි බලමු ගිණුම් කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙක. අපි එකත් highlight කරගමුද? ගිණුම් කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙක. ගිණුම් කරණයේ ප්‍රධාන ප්‍රභේද දෙක. මූල්‍ය ගිණුම් කරණය, කලමනාකරන ගිණුම් කරණය. හරි ඊට පස්සේ බලන්න ගිණුම් කරන තොරතුරු ප්‍රොජෙක්ට් ගන්නා පාර්ශවයන් අනුව ගිණුම් කරණයේ ප්‍රධාන කොටස් දෙකකි. එකක් තමයි මූලික අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු ආර්ථික තීරණ ගැනීමට සුදුසු වීම. අපි ඒක highlight කරගමුද? මේක සම්පූර්ණයෙන්ම highlight කරගන්න මේක පාඩම් කරගන්නත් වෙනවා. මේක පාඩම් කරගන්නත් වෙනවා. මොකද මම අර ටෙස්ට් එකක් තියෙනවා කියලා කියවන අනිවාර්යෙන් මේකෙන් මම ප්‍රශ්නයක් දානවා. මේ දෙක එකක් අනිවාර්යෙන් නිර්වචනය කරන්න දානවා. මේ පාඩම් කරගන්න. ඊට පස්සේ කලමනාකරන ගිණුම් කරන්නේ බලන්න ආයතනයක සියලුම කලමනාකරන මට්ටම් වලට මම දැන් ඔයගලන්ට ස්ක්‍රීන් එකේ සමහර දේවල් ලියනවා. ඒ ලියන ඔක්කොම දේවල් ඔයාලට ලියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගලන්ට ලියා ගන්න දෙන්නේ නැහැ. හැබැයි ඔයගලන්ට අවශ්‍ය දේවල් හිතෙනවා නම් පැන්සලෙන් ටක් ගාලා මේ දේවල් කරන මට්ටම් මෙහිම ඇඳට මම ඒක දැන් ලියා ගන්න දෙන්නේ නැහැ. මොකද ඒක මට ගිණුම් කරන දුගන්නන එකක් නෙමෙයි. මම අර ඔයගලන්ට විෂය පැහැදිලි කරන්න කියා දුන්න එකක් විතරයි. ඒක නිසා ඔයගලන්ට අවශ්‍යයි ඉන්නවා නම් ඒ කියන්නේ මම දැනුත් කිව්වේ මම ඉස්සරහින් මම හිතන්නේ ඔයගොල්ලෝ කියන්න ඇති වැදගත් දේවල් තියෙනවා ඔයගොල්ලෝ ලියා ගන්න. ඔයගලන්ට අවශ්‍යයි කියලා හිතෙනවා. මොකද මම වුණත් මම කියන්නම් මම ඒ ලෙවල් කරන කාලේ මගේ පොත් ටික තාම තියෙනවා මෙතන නෑ මෙතන නෑ තාම තියෙනවා පොතක දැන් මේ ගත්තොත් මේ වගේ පොතක් ගත්තොත් එහෙම මේක පෙන්නන්න බෑ වගේ පොතක් ගත්තොත් පොතක පිටුවක්වත් නැමිලා නෑ ඒ කියන්නේ ආගිස්සක්වත් නැමිලා නෑ ටියුට් එකකවත් ලිය පොතකවත් ඊට පස්සේ අනිත් එක ටියුට් එකේයි පොතේයි හැම තැනම ඒ කියන්නේ හැම තැනම කියන්නේ හැම අතටම ලියලා ඇති පැන්සල් වලින් එක දේවල් ඒ කියන්නේ සර් කියා දීපු උදාහරණ ඉඳන් ලියලා ඇති ඒක නිසා තමයි මට උනත් අද උනත් උදාහරණයක් ඔයගලන්ට කියා දෙන්න පුළුවන්කම තියෙන්නේ. මොකද මම උනත් ගොඩක් දේවල් මතක තියාගත්තේ උදාහරණ වලින්. ඉතින් ඔයගලන්ටත් අවශ්‍ය තැන්වලදී උදාහරණයක් කිව්වොත් එහෙම ඒක ලියා ගන්න. මොකද අපිට සමහරට පාඩම් කරද්දී අපි එක දිගට කියවලා කියුවත් මේක මතක හිටින්නේ. සමහරට උදාහරණකින් තමයි මතක හිටින්නේ. දැන් කලමනාකරන මට්ටම් කිව්වහම මෙලෝදියක් තේරෙන්නේ නැහැ. හැබැයි අර අරහෙම කිව්වහම දැන් ඔයගොල්ලෝ මොකක් හරි තැනක අහලා හරි දැකලා හරි තියෙනවනේ. එතකොට අර GM ලා සමහරට තාත්තා කියන ඇති අද GM එක මීටින් එකක් තිබ්බා එහෙම කියලා. එතකොට සමහරට ඔයගොල්ලන් තාත්තා මේ කලමනාකරුවෙක් ඉන්නද. නැත්නම් සමහරට ඔයගොල්ලන් තාත්තා කියන අද මේ ප්‍රොඩක්ෂන් මැනේජර් ඇවිල්ලා තියෙන්නේ.
එයා නැතුව මේ ලීව් එක කන්ෆර්ම් කරගන්න බැරුව ගියා. එහෙම කියනවා. ඒතකොට ඕගොල්ලන් තාත්තා ඊට වඩා අඩු මට්ටමක කෙනෙක් ඉන්නේ. ඒ වගේ. ඒ කියන්නේ ඒ වගේ ඒවට එහෙම උනත් හිතා ගන්න. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න. ඒක තමයි කිව්වේ. හරි. ඊට පස්සේ මේකත් අපි හයිලයිට් කරගමු. ආයතනයක මේ ඔක්කොම හයිලයිට් කරගන්න. සියලුම කළමනාකරන මට්ටම් වලට අවශ්‍ය වන පරිදි කිරීම, පාලනය කිරීම, වාර්තා කිරීම, තීරණ ගැනීම, වගකීම් ඉටු කිරීමට හැකිවනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීමට අපි කියනවා කළමනාකරන ගිණුම්කරණය කියලා. ආයතනයක සියලුම කළමනාකරන මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම, පාලනය කිරීම, තීරණ ගැනීම, වගකීම් ඉටු කිරීමට හැකිවනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීම. අපි කියනවා කළමනාකරන ගිණුම්කරණය කියලා. හරිනේ? ඊට පස්සේ බලන්න තොරතුරු භාවිතයට ගන්න පාර්ශවයෙන්. බලන්න මේ ගිණුම්කරණයේ ප්‍රධාන මේකේ ඇල්මක් දක්වන පාර්ශවයෙන්. නැත්නම් මේ තොරතුරු භාවිතයට ගන්න පාර්ශවයෙන් අනුව ප්‍රධාන කොටස් දෙකයි. අභ්‍යන්තර පාර්ශවයෙන් බාහිර පාර්ශවයෙන්. ඔයගොල්ලෝ හයිලයිට් කරගන්න වෙන්නේ කළමනාකරුව විතරයි. ඉතින් බලන්න මේ අභ්‍යන්තර පාර්ශවයෙන් ඉන්නේ කළමනාකරුව විතරයි. මම ඒක ඇහුවා ඔයගොල්ලෝ ටියුට් එක බලලාද කියන්නේ කියලා. කළමනාකරුව විතරයි. කළමන ගිණුම්කරණයෙන් අර අනිත් ඔක්කොටම තොරතුරු සපයන්නේ මූලික ගිණුම්කරණයෙන්. එතකොට අයිතිකරුවන්ට වගේ, ඒ කියන්නේ මේ බාහිර පාර්ශවයෙන් වැරදිලාවක් කළමනාකරන තොරතුරු ගන්න බැරිද? නැහැ. එතකොට කලන්න ඒක පුළුවන්. දැන් මෙහෙම දෙයක් තියෙනවා නේ. කළමනාකරන ගිණුම් වාර්තා බාහිර පාර්ශවයන්ට ගන්න නම් මූල්‍ය ගිණුම්කරණය ඕනනම් ගන්න. මොකද ඒගොල්ලෝ නර ආයතන ඇතුළේ ඉන්න කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට බැරි ගව ගන්න. ඒගොල්ලන්ට පුළුවන්. හැබැයි අයිති කරායට කියලා මේ කළමනාකරන වාර්තා ගන්න බෑ. ඒක මතක තියාගන්න. සම්පත් බැංකුවේ අර මේ මොකද්ද කියන්නේ ඒකට? මතක් වෙන්නේ කියන්නේ. මොකද්ද? ඒ කියන්නේ ඔෆිස් ඇතුලේ අර මේ මොකද්ද කැෂියර් රූම් එකට එහෙම යන්න දෙන්නේ නැහැ. ඒව ලොක් කරලා තියෙන්නේ. ඔයා ගිහිල්ලා අයිතිකරුවෙක් කියලා කිව්ව පළියට ඔයා ඇතුලට ගන්නෙත් නැහැ. ඔය විතරයි. හැර ඒගොල්ලන්ට ලොකු දෙයක් කරන්න බෑ. හරි. ඒක හයිලයිට් කරගන්න. මූල්‍ය ගිණුම්කරන ක්‍රියාවලිය. ඔයගලන්ට මතක ඇති මම මෙතනින් තමයි ස්ලයිඩ් වල නැවතුවේ. මූල්‍ය ගිණුම්කරණයේ යෙදවුම් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, නිමවුමක් තියෙනවා. යෙදවුම් ඒ කියන්නේ අර විල්පත් වලින් එකතු කරගන්න. ඊට සටහන් කරනවා, වර්ග කරනවා, සාරාංශ කරනවා, විශ්ලේෂණය කරනවා. මේ වර්ග කරනවා කියන්නේ මොකද්ද? වර්ග කරනවා කියලා කියන්නේ ඔයගලන්ට මතක නම් කොමර්ස් කරා නම් ඔයගලන්ට මතක ඇති ලෙජරේ ගිණුම් වර්ග පහක් තියෙනවා. මතකද දන්නේ? කරනවා කියලා කියන්නේ. සාරාංශය කරනවා කියලා කියන්නේ මෙතන තුලනය කරනවා අන්න ඒ වගේ දෙයක්. ඊට පස්සේ විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ තවදුරටත් තොරතුරු සාරාංශගතව ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ නිකන් මෙහෙම ගත්තොත් හැම රුපියල් 100කටම ලාභය රුපියල් 2යි කියලා. වාට තොරතුරක් දෙනවා විශ්ලේෂණාත්මක තොරතුරක්. අපේ ව්‍යාපාරයේ හැම රුපියල් 100කටම ලාභය රුපියල් 2යි. එතකොට වාට ඕන රුපියල් 2000ක ලාභයක් හොයාගන්න ඔයා කල්පනා කරනවා හැම රුපියල් ඒ කියන්නේ රුපියල් 100ක භාණ්ඩයක් වික්කොත් රුපියල් 2යි හම්බ වෙන්නේ. එතකොට මට රුපියල් 2000ක් හොයාගන්න ඕන නම් මම කීයක භාණ්ඩ විකුණ ගන්න ඕනද? කියලා කල්පනා කරන්න පුළුවන්. නැත්නම් මම කීයක් වටින භාණ්ඩයක් විකුණන්න ඕනද? අන්න ඒ වගේ වට ඒක විශ්ලේෂණාත්මක තොරතුරු දෙනවා. රුපියල් 100ක භාණ්ඩයක් වික්කොත් 2ක් ලාභයි. ඒක විශ්ලේෂණාත්මක තොරතුරක්. ඊය පස්සේ කතා කරන්නේ 13 දී කතා කරන්නේ. නිමෝම වෙන්නේ මූල්‍ය ප්‍රකාශන. අපි මේකට ඇනුවල් රිපෝට් කියලා කියනවා. ඇනුවල් රිපෝට් වාර්ෂික වාර්තා. මේව බලා ගන්න වෙනවා. මේව අහනවා. කළමනාකරන ගිණුම්කරණයක් ක්‍රියාවලිය. ඒකෙත් යෙදවුම් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, නිමෝමක් තියෙනවා. බලමු. කළමනාකරන ගිණුම්කරණයේ යෙදවුම් වෙන්නේ ඓතිහාසික තොරතුරු. ඒ කියන්නේ අතීත තොරතුරු. පුරවකථන කියන්නේ අනාගත තොරතුරු. ඒ කියන්නේ අතීතයි අවශ්‍ය නම් ලියා ගන්න. අනාගත අතීත තොරතුරුයි අනාගත තොරතුරුයි. ඓතිහාසික කියන්නේ අතීත තොරතුරු, පුරවකථන කියන්නේ අනාගත තොරතුරු. ওই තොරතුරු දෙක තමයි අවශ්‍ය වෙන්නේ කළමනාකරණය. ඒතර අර මූල්‍ය ගිණුම්කරණ ඒක නිකම්ම ගණන් හාස්‍යයෙන් තින්නේ. මේක න අතීත තොරතුරුයි අනාගත තොරතුරු. ඒ කියන්නේ අතීතයේ වෙච්ච දේවල්. මම ගිය අවුරුද්දේ භාණ්ඩ වික්කේ මේ ගානට. එහෙනම් මේ වර්තමානයේ දැන් ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රික් භාණ්ඩ රාශියක සහ රෙදිපිලි ඇතුළු මේ ද්‍රව්‍ය කීපේ භාණ්ඩ 623ක විතර මිල ගණන් භාණ්ඩ වල මිල ගණන් වල වෙනසක් ඇති වෙන්න පුළුවන්. අනාගත තොරතුරු. අන්න ඒ වගේ. අතීත තොරතුරුයි අනාගත තොරතුරු. ක්‍රියාවලිය වෙනින් සැලසුම් කරනවා. දැන් බඩු මිල වැඩි වුණොත් මං කීයද නිගම් න්‍යායිද? මට කොච්චර ලාභයක් හම්බ වෙයිද? දැන් මේ වැඩි අපේ රටේ තියෙන භාණ්ඩ වල මිල ගණන් වැඩි තත්ත්වයකට තියෙන මගේ ආදායම සහ වියදම කොහොම වෙයිද? අයවැය දැන් මම බලාපොරොත්තු වෙච්ච විදිහට වැඩේ වෙනවද කියලා පරීක්ෂා කරන එක. පාලනය කරනවාද? නිමෝම වෙන්නේ අයවැය ලේඛන. ඒ කියන්නේ මගේ ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තා. ගිණුම් කරන අනුපාත. පොදුකාර්ය විභජන පත්‍රිකා. මේවා තාම ගන්නන්නේ මේවා 13 දී ගන්නන්නේ. තීරණ ගැනීමේ තොරතුරු. මේක 13 අන්තිම පාඩම. ඉතින් මේවා තමයි අපි කළමනාකරන ගිණුම් සබ්බන්නේ. මේ දැනට නම් ටික විතරක් පොඩ්ඩක් බලා ගන්න. මේවා කියා දෙන්න බෑ කොහොමද දැම්ම. ගොඩාක් දේවල් තියෙනවා මේවා ඇතුලේ. 13 දී කියා දෙන්න තියෙනවා. අපි ගත්තොත් මූල්‍ය ගිණුම්කරණය වෙන්නේ යෙදවුම් වෙන්නේ ගනුදෙනු හා සිද්ධීන්. නිමෝම වෙන්නේ මූල්‍ය ප්‍රකාශන. කළමනාකරන ගිණුම්කරණයේ යෙදවුම් වෙන්නේ අරක් වගේ මතක තියාගන්න. ගිණුම් කරන අනුපාත පොදුකාර්ය විභජන පත්‍රිකා. හරි. අපි බලමු ඊළඟ ටික. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ ස්ලයිඩ් එකේ නැහැ. මේක දාන්න බැරුව ගියා. අපි ඊළඟට කතා කරන්නේ මේ මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරන ගිණුම් අතර වෙනස් තියෙන වෙනස්කම්. බලමුද මොනවද කියලා. මුලින්ම අපි කතා කරමු අවධානය යොමු කරන කාලය. අවධානය යොමු කරන කාලය කියන්නේ අපි බලන්නේ මූල්‍ය ගිණුම්කරණයේදී අතීතයේදී ගණක් හදනකොට බලන්නේ අතීතේ. ඒ කියන්නේ බොහෝ විට මේ මාසයක වෙච්ච ගණදුණු නැත්තම් අවකාලයක් තියෙන. ඒ කියන්නේ අතීතයේ කෙරේ වෙච්ච දේවල් තමයි බලන්නේ. එක්ක අවුරුදු ගිය මාසේ තොරතුරු ටික අරගෙන අපි මොකක් හරි වෙච්ච දේවල්. හරි නැත්තම් අද හිතන්නකෝ 9:30 කියලා අද දිනට මම තොරතුරු ගන්න.
කළමනාකරන ගිණුම් කියන්නේ අනාගතයේ දාලා තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මං ගාවට එනවා මගේ ගරාජ් එකට කවුරු කෙනෙක් වාහනයක් හදා ගන්නවොත් මම ගාණ කියන්නේ අනාගතයේ දිහා බලලා. ඒ කියන්නේ දැන් ගෙවන්න වෙයි. එහෙම බලලා තමයි කියන්නේ. එතකොට අපි මේවා highlight කරගමු නැත්නම් ඉරියඳ ගමු. අවධානය යොමු කරන කාලේ මූල්‍ය ගිණුම් කරේ නම් අතීතයේ කෙරෙහි. කළමනාකරන ගිණුම් කරේ නම් අනාගතයේ කෙරෙහි තමයි අවධානය යොමු කරන්නේ. මුලින්ම බලන්නේ කොහෙද? අනාගතයේ කෙරෙහි වෙන්න තියෙන දේවල් ගැන. මූල්‍ය ගිණුම් කියන්නේ වෙච්ච දේවල් ගැන. දැන් අයිතිකරුවන්ටත් උනේ ඒවනේ ළමයි වෙච්ච දේවල් වගේ එනෝනේ. ගිය අවුරුද්දේ මොකද දන්නේ නැහැ උනේ. ඒ වගේනේ. කළමනාකරුව බලන අනාගතය ගැන. දැන් වෙන්න තියෙන්නේ මොනවද? අදාළ කරගන්න තොරතුරු ඓතිහාසික තොරතුරු පමණයි. ඒ කියන්නේ වෙච්ච දේවල් විතරයි. අතීත තොරතුරු විතරයි. හැබැයි කළමනාකරන කෙනෙක් වෙන ඓතිහාසික පුරෝකථන දෙකම යොදා ගන්න. ඒ කියන්නේ වෙච්ච දේවලුත් යොදා ගන්නවා වෙන්න තියෙන දේවලුත් යොදා ගන්නවා. මේවා highlight කරගන්න නැත්නම් යටින් ඉරියඳ ගන්න. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. භාවිතා කරන පාර්ශවයන් ගත්තොත් මූල්‍ය ගිණුම් කරේ නම් බාහිර පාර්ශවයන්ට ප්‍රධාන බාහිර පාර්ශවයන්ට ඕනනම් අභ්‍යන්තරයට ගන්නත් පුළුවන්. කළමනාකරන ගිණුම් කරන අභ්‍යන්තර පාර්ශවයන්ට පමණක්. ඒ කියන්නේ කළමනාකරුවන්ට පමණයි. කළමනාකරුවන්ට විතරයි. ඊට පස්සේ අපි බලමු අංක 4 පොදුවේ පිළිගත් මූලධර්ම. පොදුවේ පිළිගත් මූලධර්ම ඒ කියන්නේ මොකක්ද මේ මූලධර්ම කියන්නේ? ගිසති කියා දුන්නා. මූලධර්ම කියන්නේ මූලධර්ම කියලා කියන්නේ අපි මොකක් හරි යම්කිසි දෙයක් කරනකොට කාර්යයක් කරනකොට අනුගමනය කරන පොදුවේ පිළිගත් රීති වලට. ඒ කියන්නේ වැඩි ඕනේ අපි පාර යනකොට පයින් යනකොට දකුණු පැත්තෙන් යන්නේ. අන්න ඒක මූලධර්මයක්. රීතියක් කියලාත් කියනවා. රීති මූලධර්ම සංකල්ප ඔක්කොම සමාන වචන විදිහට තමයි පාවිච්චි කරන්නේ අපි. මූලධර්මයක් රීතියක් සංකල්පයක් කියලා පාවිච්චි කරනවා. ඒ කියන්නේ නීතියක් නොවන පොදුවේ පිළිගන්න දෙයක්. මේක ගත්තොත් එහෙම මේ මූලධර්ම වගේ දේවල් ගිණුම් කරන්නේ මූලධර්ම 13ක් තියෙනවා. ඒකෙන් ඔයගොල්ලෝ දැනට දෙකක් දන්න. එකක් ගිණුම් කරන ඒකක සංකල්පය. අනිත් එක මූල්‍ය ගිණුම් සංකල්පය. මේවා පිළිපැදීම අනිවාර්යයි මූල්‍ය ගිණුම් කරේ නම්. මේ මොනවා පිළිපදින එක අනිවාර්යයි. හැබැයි කළමනාකරන ගිණුම් කරන්නේ පිළිපදින එක අනිවාර්ය නැහැ. මොකද ඒක කළමනාකරුවන්ට හදන්නේ. කාටවත් දෙන්න හදන්නේ. ඒක නිසා පිළිපදින එක අනිවාර්ය නැහැ. ඒ කියන්නේ බලමු. ඒ කියන්නේ මේ අංක 5 ඉදිරිපත් කරන තොරතුරු ඉදිරිපත් කරන. උපරිම කෙටියේ. හැබැයි කළමනාකරුවන්ට උපරිම විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරනවා. ඉගෙන ගන්න පහසු වෙන විදිහට වාර ගාන ගත්තොත් සීමිත හා නිශ්චිත වාර ගානක්. සීමිත නිශ්චිත වාර ගානක් තමයි වාර්තා කරන්නේ. වාර්තා කරනවා. ඒ කියන්නේ යාට උන දවසකට අපි දවසකට ගානක් හදනවා. යාට උන අවුරුද්දකට අපි අවුරුද්දකට ගානක් හදනවා. යාට උන සතියකට අපි සතනක් හදනවා. හැබැයි මූල්‍ය ගිණුම් කරේදී ගණන් හදන්නේ එක්ක මාස එක්ක අවුරුද්ද. ඒ වගේ කාල තියෙනවා. ඒ කාලයකට තමයි හදන්නේ. ආවරණය වෙන කාලය බොහෝ විට වසරක කාලයක්. මූල්‍ය ප්‍රකාශන කියන වසරක කාලයක්. එන ඕනෙම එකක්. දිනක්, සතියක්, මාසයක් වගේ ඕනෙම එකක්. ඒකට හදන්නත් පුළුවන්. ඒ සමහර ඉන්නවනේ ඔය වෛද්‍යවරු වගේ කියනවා. මගේ ඒ කියන්නේ මානසික වෛද්‍යවරු වගේ කියන්නේ. ඒ කියන්නේ එහෙමත් ගන්න පුළුවන්. නීතිමය අවශ්‍යතා නීතියේ කියලා තියෙනවා මූල්‍ය ගිණුම් කරන වාර්තා හදන්න කියලා. දැන් ඔයා කල්පනා කරන්න එපා. ඕගොල්ලන් ගෙවල් ගාව තියෙන කඩේ ඉඳලා ආගම් කියන අර මහා පරිමාණී කට්ටිය ඉන්නේ. අන්න ඒගොල්ලෝ ආගම් දුවන. ඒගොල්ලන්ගේ නීතිමය අවශ්‍යතාවය. අර පොඩි කඩේක නීතිමය අවශ්‍යතාවයක් නෙමෙයි. ඒ වගේම කළමනාකරන ගිණුම් කරන නීතිමය අවශ්‍යතාවයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක කළත් ඒක නීතිමය අවශ්‍යතාවයක් නෙමෙයි. හැබැයි ඒක කරනවා හැමෝම. මොකද ඒක නැතුව ව්‍යාපාර දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්න නම් මූල්‍ය ගිණුම් කරන නෙමෙයි කළමනාකරන ගිණුම් කරන තමයි වැඩිපුර දැනගෙන ඉන්න ඕනේ. විගණනය විගණනය කියන්නේ මොකක්ද? විගණනය කියලා කියන්නේ වැරදි වංචා අඩුපාඩු දූෂණ වගේ දේවල් තියෙනවද කියලා බලන එක. ඒ වගේ දේවල් තියෙනවද කියලා බලන එක. ඒක බලන එක අනිවාර්යයි මූල්‍ය ගිණුම් කරන එක. කළමනාකරන වැරදි තියෙනවද? ඒව කියලා චෙක් කරන එක. අනිවාර්ය නෑ. අපි කියන ඔඩිට් කරනවා කියලා එක. විගණනය අනිවාර්ය නෑ. නෙමෙයි. මූල්‍ය ගිණුම් කරන්නේ අනිවාර්යයි. කළමනාකරන ගිණුම් කරන්නේ අනිවාර්ය නැහැ. ඔඩිට් කර තුනක්වත් ඔඩිට් ෆෝම් එකක වැඩ කරන්න වෙනවා. එහෙම කියලා කියනවා. එහෙම ඒවා තියෙනවා. තියෙනවා කියලා කියන්නේ මේ මාස 3ක් මාස 6ක් වගේ වැඩ අවුරුදු 3ක් විතර වැඩ කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ. කැම්පස් එකකින් ට්‍රේනින් දානවා ඒවට. හරි. අපි බලමු එතකොට. හරි. ඔන්න ඔයාලට තියෙනවා ප්‍රශ්න ටිකක්. ප්‍රශ්න අංක 17 තියෙනවා බලන්න. ගිණුම් කරන්නේ ප්‍රභේද නම් කරන්න කියලා. ගිණුම් කරන්නේ ප්‍රභේද මොනවද? මූල්‍ය ගිණුම් කරන්නේයි කළමනාකරන ගිණුම් කරන්නේයි. මූල්‍ය ගිණුම් කරන්නේ යනු කුමක්ද? මොකක්ද මූල්‍ය ගිණුම් කරන්නේ කියන්නේ? මොකද්ද? ගිණුම් කරන ඒකකයක අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ ආර්ථික තොරතුරු තීරණ ගැනීමට සුදුසු වන ආකාරයෙන් සකස් කර ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශ්වයට සැපීම. අපි තමයි මූල්‍ය ගිණුම් කරන කියලා කියන්නේ. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය පිළිවෙලින් නම් කරනවා. මොකද්ද ක්‍රියාවලිය? හඳුනා ගැනීම හා මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශික විශ්ලේෂණය කිරීම කියලා කිව්වේ. අන්න ඒ ටික. කළමනාකරන ගිණුම් කරන යන කොහොමද? මොකද්ද කළමනාකරන ගිණුම් කරන කියන්නේ? ආයතනයක සියලුම කළමනාකරන මට්ටම් වලට සැලසුම් කිරීම, පාලනය කිරීම, වගකීම් ඉටු කිරීම, තීරණ ගැනීමට හැකිවන මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීම. ඊට පස්සේ කළමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය මතකද? සැලසුම් කරණය, අයවැය සැකසීම, පාලනය කිරීම.
ඊට පස්සේ මූල්‍ය සිද්ධි 4ක්. එහෙම එකක් කතා කරේ නෑ. ඔව් අද කතා කරේ නෑ. ගිය සතියේ කතා කරා. මොනවද? ව්‍යාපාරයේ සේවකයන්ගේ වැටුප රුපියල් 20000යි. ව්‍යාපාරයේ පසුගිය වර්ෂයේ ලාභය රුපියල් ලක්ෂ 3යි. ඊට පස්සේ අත්පිටකන රුපියල් 50000යි. බැංකු ණයක් ගත්ත ලක්ෂ 3යි. ඒ වගේ රුපියල් වලින් කියන්න පුළුවන් ඕනම තොරතුරක්. රුපියල් වලින් ඒ කියන්නේ මුදල් වලින් කියන්න පුළුවන් ඕනම තොරතුරක්. මූල්‍ය නොවන සිද්ධි දෙකක්. ව්‍යාපාරයේ සේවක සංඛ්‍යාව 500යි. ඊට පස්සේ ව්‍යාපාරයේ වාහන 3ක් තියෙනවා. තව මොනවද? තව ගත්ත හැකි පියකරු පරිසරයක ව්‍යාපාරයේ පිට 5ක භූවිභාගයක පිට ඇත. අන්න ඒ වගේ දේවල්. මූල්‍ය නොවන ඒවා. රුපියල් අගයක් නැහැ නේද? ප්‍රශ්න අංක 24. මූල්‍ය ගිණුම් කරන්නේ මේ හෝම්වර්ක් දෙන්නේ. මූල්‍ය ගිණුම් කරන්නේ හා කළමනාකරන ගිණුම් අතර වෙනස්කම් දෙකක්. අපි වෙනස්කම් කතා කළානේ 9ක් විතර. එක පැත්තක කළමනාකරන ගිණුම් කරන්නේ අනිත් පැත්තේ මූල්‍ය ගිණුම් කරන්නේ කියලා ලියා ගන්න. ඊට පස්සේ වට යන්න පුළුවන් කරන ගිණුම් කරන අනාගතයේ කෙරෙහි අවධානය යොමු කරනවා. මූල්‍ය ගිණුම් කරන ඓතිහාසික තොරතුරු පමණයි යොදා ගන්න. කළමනාකරන ගිණුම් කරන ඓතිහාසික වගේම අනාගත කළමනාකරන ගිණුම් කරන නීති අවශ්‍යතාවයක් නෙමෙයි. මූල්‍ය ගිණුම් කරන්නේ ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවයන්ට. කළමනාකරන ගිණුම් කරන්නේ කළමනාකරන ගිණුම් කරන දිනක් සතියක් මාසයක්. ඒ වගේ. ඕනෙම දෙකක් ලියවනම් ඇති. කළමනාකරන ගිණුම් කරන පද්ධතියක ප්‍රධාන කරුණු දෙකක්. එකක් තමයි ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීමට කළමනාකරනට සහාය දෙන්න. ටිකක් ඒක කල්පනා කරලා ලියන්න. මේකට අපි කතා කරේ නෑ වෙනම ටියුට් එකේ. පොඩ්ඩක් හිතලා ලියන්න. මූල්‍ය ගිණුමේ ඇල්මක් දක්වන අයට තීරණ ගන්න තොරතුරු සපයන එකම තමයි. ඒකත් කල්පනා කරලා ලියන්න. මේ කතා කරේ නෑ. ලියන්න නැතුව ඉන්න එපා. හිතලා මොකක් හරි ලියන්න. කළමනාකරන ගිණුම කියන ප්‍රධාන ප්‍රමාණය. ඒකත් හිතලා ලියන්න. මේකත් අපි වෙනම කතා කරලේ නෑ. අර නිර්වචන තියෙනව නේද? අපි කතා කරපු මූල්‍ය ගිණුම් කරන්නේ කළමනාකරන ගිණුමේ නිර්වචන. අන්න ඒ නිර්වචන දෙකකින් අරගෙන නිර්වචන දෙක නෙමෙයි. ඒ දෙකෙන් ප්‍රධාන අරමුණක් මොකක්ද කියලා හිතෙන විදිහට ලියන්න. 28. පහත සඳහන් කරුණුවට අදාළව කළමනාකරන ගිණුම් කරන්නේ හා මූල්‍ය ගිණුම් කරන අතර වෙනස. තොරතුරු භාවිතය අහලා දෙන එක පුළුවන්. පහත දැක්වෙන එක් අවස්ථාවට වඩාත් අදාළ වන්නේ මූල්‍ය ගිණුම් කරන්නේද කළමනාකරන ගිණුම් කරන්නේද? මේක පොඩ්ඩක් කියා දෙන්න වෙනවා. මේක කියා දෙන්නම් මම කරන්නේ නැහැ. දැන් බලන්න ඔයාට මම කිව්වා මූල්‍ය ගිණුම් කරන තොරතුරු සපයන්නේ බාහිර පාර්ශවයන්. කළමනාකරන ගිණුම් කරන තොරතුරු සපයන්නේ කාටද? ආභ්‍යන්තර පාර්ශවයන්ට නේද? එතකොට ඔයා කල්පනා කරලා බලන්න මේක තියෙනවා කියන්නේ ආභ්‍යන්තර පාර්ශවය. නෑනේ. ව්‍යාපාර ආයතනය ඇතුලේ ආභ්‍යන්තර මේ ආදායම් දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. නෑනේ. ඒක බාහිර පාර්ශවය. ආදායම් දෙපාර්තමේන්තුව. ඒගොල්ලෝ තමයි පුද්ගලයන්ගේ ආදායම් මත බදු අය කරන්නේ. ඉතින් ඒක බාහිර පාර්ශවය. කියන බාහිර පාර්ශවයට තොරතුරු දෙන්නේ මොකද්ද? මූල්‍ය ගිණුම් කරන්නේ. ඊට පස්සේ කර්මාන්ත ශාලාවේ ශ්‍රම ඵලදායිතාව දැක්වෙන වාර්තාවක් පිළිල කිරීම සඳහා ශ්‍රම ඵලදායිතාව ඒක මම හිතන්නේ කළමනාකරන ව්‍යාපාර අධ්‍යයනයට අදාළව මේක ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා ශ්‍රම ඵලදායිතාව ගන්නේ එහෙමයි අපි කියනවා ප්‍රොඩක්ටිවිටි ඵලදායිතාව ඵලදායිතාවය කියන එක හොයන්නේ මෙහෙමයි නිමෝම බෙදීම යෙදෝ. sorry යෙදෝම් බෙදීම නිමෝම අනිත් පැත්තට ලියලා තියෙන්නේ. මටත් මතක නෑනේ බලන්නකො ඉතින් ඒක. හරි. ඵලදායිතාවය හොයන්නේ මෙහෙමයි. productivity. ඵලදායිතාවය. යෙදෝම් බෙදීම නිමෝම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මෙහෙමයි අපි ගත්තොත් එහෙම රෙදි මීටර් 100කින් ඒ කියන්නේ එක පුද්ගලයෙකුට පුළුවන් අපි හිතමු A කියලා සේවකයෙක් ඉන්නවා එයාට පුළුවන් එයාට රෙදි මීටර් 100ක් දුන්නොත් එහෙම එයාට පුළුවන් ඇඳුම් කෑලි 10ක් මහන්න. එහෙනම් එයාගේ ඵලදායිතාවය තියෙනවා ඇඳුම් 10ක්. B කියලා සේවකයෙක් ඉන්නවා එයාට පුළුවන් රෙදි මීටර් 100ක් දුන්නොත් එහෙම රෙදි ඒ කියන්නේ ඇඳුම් 20ක් මහන්න. එහෙනම් එයාගේ ඵලදායිතාවය තියෙනවා 5ක්. ඒ වගේ. ඊට පස්සේ C කියලා සේවකයෙක් හිටියෝ C කියලා සේවකයෙක් ඉන්නවා. එයාට රෙදි මීටර් 100ක් දුන්නොත් එහෙම එයාට මහන්න පුළුවන් ඇඳුම් කැලි 25ක්. එහෙනම් එයාගේ ඵලදායිතාව 4යි. උන තව කෙනෙක් අපි ලියමු. E කියලා කෙනෙක් ඉන්නවා. එයාට රෙදි මීටර් 100ක් දුන්නොත් එහෙම එයාට මහන්න පුළුවන් ඇඳුම් කැලි 5ක්. එතකොට බලන්න. ඵලදායිතාව E ගේ 20යි. රෙදි මීටර් 100කට E ගේ ඵලදායිතාව 20යි. A ගේ 10යි. B ගේ 5යි. C ගේ 4යි. දැන් අපි මේ ඵලදායිතාවයට අදාළ තීරණයක් ගන්නකොට ඔන්න බලන්න. අපි C කියන කෙනාට දැන් මේ 5 දෙනාම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෝ වෙන්න ඇති. එතකොට අපි මෙහෙම ඵලදායිතාවයේ හදලා තිබ්බොත් A ගේ
10යි B ගේ 5යි C ගේ 4යි E ගේ 20යි කියලා අපිට පුළුවන් හොඳම ඵලදායිතාව තියෙන්නේ කාගේද කියලා. හොඳ මේක හොයන්නේ අඩුවෙන්. මෙතන අඩුම ඵලදායිතාව. ඒ කියන්නේ උපරිම වැඩ ටිකක් කරන්නේ කවුද? ප්‍රතිමීටර් 100ක් දුන්නොත් වැඩි මැදුම් ටිකක් මහන්නේ C නේ. එහෙනම් අපිට පුළුවන් හදිස්සි ඕඩර් එකකට C ව දාන්න. අන්න ඒක තමයි මෙතන කියන්නේ. එතකොට මේක මොකද්ද? කලමනාකරන තොරතුරක්. අපිව පිටට දෙන්නේ නැහැ නේ ළමයි. ඕවා පිටට දුන්නොත් මේගොල්ලෝ අපේ සේවකයන් ගන්න බලයි. ඒවා පිටට දෙන්නේ නැහැ. මේක නම් අභ්‍යන්තර තොරතුරක්. සමාගමේ සංස්ථා ප්‍රකාශයේ අඩංගු කිරීම සඳහා කාර්යඵල කියන්නේ මොකද්ද? ලාභය. සංස්ථා ප්‍රකාශ කරන දැන්වීමක්. ඒ කියන්නේ මේ සමාගමක් කොටස් මිලදී ගන්න කියලා මහජනතාවට ප්‍රසිද්ධිය ආරාධනා කරමින් පුවත්පතක කියන සංස්ථා ප්‍රකාශයක් කියලා. ඒක වෙන කියන්න විදියක් නැහැ. ඒකේ නිර්වචනය තමයි ඒක. සංස්ථා ප්‍රකාශය. සමාගමක් ඒකුත් කරන ප්‍රකාශයක්. ඒ කියන්නේ දැන්වීමක් වගේ එකක්. සංස්ථා ප්‍රකාශයක් කියලා කියන්නේ. ඒකේ ප්‍රසිද්ධ එකක්. ඒ කියන්නේ කළ බලන්න මූල්‍යද කළමනාකරන එක. ආයතනයකට ලැබුණු ඇණුමක් සඳහා අන්න ඒ වගේ එකක්. මොකක්ද කියලා කල්පනා කරලා බලන්න. අභ්‍යන්තරද බාහිරද කියලා. එහෙම කල්පනා කරලා ලියන්න. 31ක් ඔයගලන්ට කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ගිණුම් කරන පරිසරය. ගිණුම් කරන පරිසරය සාකච්ඡා කරපු ටික සාරාංශයක් විදිහට මතක් කරලා අද දවස නවත්තමු. අද දවසට අදාළ කොටස් ටික අපිට තව ගොඩක් නැහැ මේකේ. දවස් දෙකක වගේ කොටස් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ දවස් ගන්න දෙන කොටස් ටික පාඩම් කරලා තියාගන්න. අනිවාර්යෙන් අපි එකක් කියුණාට පස්සේ නම් එක පාඩමක් කියුණාට පස්සේ නම් පොඩි ටෙස්ට් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඔයගොල්ලෝ මහන්සි වෙන්න හැමෝම. තව ටිකයි තියෙන්නේ. හරි. එතකොට අපි සාරාංශයක් විදිහට අද කතා කරපු කොටස් ටික මතක් කරගමු. හරි. පිටක් කියනකෝ. හරි. අද අපි කතා කළේ මුලින්ම ගිණුම්කරණය කියන විෂය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කිව්වා. මූල්‍ය ගිණුම්කරණයයි කාලමනාකරණ ගිණුම්කරණයයි කියලා. ඊට පස්සේ අපි කතා කළා ව්‍යාපාරයක තොරතුරු භාවිතයට ගන්න පාර්ශවයෙන්ුත් ගිණුම්කරණයේදී ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර පාර්ශවයන්, බාහිර පාර්ශවයන් කියලා. ගිණුම්කරණයේ අභ්‍යන්තර පාර්ශවයන් වෙන්නේ කලමනාකරුවෝ විතරයි. අනිත් ඔක්කොමලා බාහිර පාර්ශවයන් කියලා අපි කිව්වා. ඊට පස්සේ ගිණුම්කරණයේ ක්‍රියාවලියක් කියලා කිව්වා. ඕනෙම ක්‍රියාවලියක පියවර 3යි. යෙදවුම් ක්‍රියාවලිය නිමවුම. ඒ අනුව අපි කතා කළා මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම් කරන ඒකකයක අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු ආර්ථික තීරණ ගැනීමට සුදුසු වන ආකාරයෙන් සකස් කර ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශ්වයට සැපීමට අපි කිව්වා මූල්‍ය ගිණුම්කරණය කියලා. ඊට පස්සේ කතා කළා කළමනාකරණ ගිණුම්කරණය. මොකක්ද ඒකෙන් කිව්වේ? ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම, පාලනය කිරීම, වගකීම් ඉටු කිරීම සහ තීරණ ගැනීම හැකිවන අයුරින් මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීමට අපි කිව්වා කළමනාකරණ ගිණුම්කරණය කියලා. ඊට පස්සේ මතකද අපි කතා කළා කළමනාකරණ ගිණුම්කරණයේ මූල්‍ය ගිණුම්කරණයේ ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම්කරණයේ යෙදවුමුනේ ගණන හා සිද්ධිය. ක්‍රියාවලිය උනේ හඳුනා ගැනීම හා මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම. අනිමමුනේ මූල්‍ය ප්‍රකාශන. ඊට පස්සේ අපි කතා කළා කළමනාකරණ ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණයේ යෙදවුමුනේ ඓතිහාසික තොරතුරුයි පුරෝකථන තොරතුරුයි. එන අතීතයි අනාගතයි. ක්‍රියාවලිය උනේ සැලසුම් කිරීම, අයවැය සැකසීම, පාලනය කිරීම. නිමමුනේ ගිණුම් කරන අනුපාත, ශ්‍රම ඵලදායිතා වාර්තා, පොදු කාර්ය විභජන පත්‍රිකා, ආන්තික පිරිවැය කරන තොරතුරු. අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි කතා කළා කළමනාකරණ ගිණුම්කරණයයි මූල්‍ය ගිණුම්කරණ අතර වෙනස්කම්. එතනින් මේ ටික අවසන්. අපි ඒකෙත් ටිකක් කතා කරලා නවත්තමු. මූල්‍ය ගිණුම්කරණයේදී අතීතය කෙරෙහි අවධානය යොමු කරනවා. මේව ඔක්කොම මේ ප්‍රශ්න A level paper එකෙත් ඇවිල්ලා තියෙනවා. මේ මූල්‍ය ගිණුම්කරණයේ කළමනාකරණ ගිණුම්කරණයේ වෙනස්කම්. මේ ප්‍රශ්න තමයි ඔයගොල්ලන්ගේ බහුවර්ණ විදියට දාලා තියෙන මේ ප්‍රශ්න ටික. පෙටි පිළිතුරු ඒවා නෙමෙයි අනිත් ටික. ඊට පස්සේ අතීතය කෙරෙහි අවධානය යොමු කරන මූල්‍ය ගිණුම්කරණයේ තියෙනවා. කළමනාකරණ ගිණුම්කරණයේ දාන අනාගතය කෙරෙහි. මූල්‍ය ගිණුම්කරණයේ දාන අතීත තොරතුරු විතරයි යොදා ගන්න. දුරුත් යොදා ගන්නවා. මූල්‍ය ගිණුම්කරණය ගත්තොත් බාහිර පාර්ශ්වයට තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. කළමනාකරණ ගිණුම්කරණේ අභ්‍යන්තර පාර්ශ්වයට විතරයි. ගිණුම්කරණේ එහෙම නැහැ. මූල්‍ය ගිණුම්කරණය ගත්තොත් මූලධර්ම පිළිපදින්න ඕනේ. කළමනාකරණ ගිණුම්කරණේ එහෙම නැහැ. ඊට පස්සේ මූල්‍ය ගිණුම්කරණය ගත්තොත් සීමිත හා නිශ්චිත වාර අවශ්‍ය ඕන වෙලාවක ගණන් හදන්න පුළුවන්. මූල්‍ය ගිණුම්කරණ විගණනය අනිවාර්යයි. කළමනාකරණ ගිණුම්කරණ අනිවාර්යයි නැහැ. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි සාකච්ඡා කිරීම කළේ. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් නවත්තමු. අපි අනිත් දවසෙත් මේ වෙලාවටම ක්ලාස් එක කරමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ කියන්න. පාඩම් කරන්න පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. තියෙනවා නම් දැන් අහන්න නැත්නම් මෙසේජ් එකක් හරි දාන්න මම කියලා දෙන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් ලියුවෙන් ප්‍රශ්න නැත්තම්.